හරිනේ ඔව් හරි. ආ හරි කොහේ හරි රෙකෝඩ් එනවා කොහොම හරි දැන්. මේ මාත් දැම්මා. හරි. හරි හරි කරයි. හරි එතකොට මේ මෙන්න මේ වගේ එක්සැම්පල් තමයි කියන්නේ. කියන්නේ දැන් මේ ෆන්ක්ෂන් එක දෙන්නේ මේ වගේ z වර්ගය දාන්න එක z වර්ගය ඍණ එක. හරිද? ඒකේ find the value of ඒකේ මේ අනුකල්නේ හොයාගන්න කියලා කියන්නේ මෙතන c is the circle. හරි. එතකොට දැන් c කියන්නේ දැන් circle එකක්. හරි. c කියන්නේ circle එකක්. එතකොට මේ රේඩියස් එක අරය කියන එක්කෙනා එකයිලු අරය කියන එක්කෙනා එකයිලු එයාගේ සෙන්ටර් එක මෙන්න මේ z සමාන 1 දී z සමානයි භාගයේදී z සමාන ඍණ 1 දී z සමානයි i වල තියද්දි මේ අනුකලනේ අගේ අහන්නේ. හරි. පොඩ්ඩක් ඉන්න. හරි එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මෙයා. හරිද? fz කියලා දීලා තියෙන්නේ දැන් මෙන්න මෙයා ෆන්ක්ෂන් එක. fz කියලා දීලා තියෙන්නේ z වර්ගයේ ධන එක බෙදීම z වර්ගය ඍණ එක කියලා තියෙන්නේ. හරිද? එතකොට මේකේ ප්‍රශ්නේ කියන්නේ මෙන්න මේ අනුකලනයේ අගය හොයන්න කියලා තියෙනවා. හරි. අනුකලනයේ අගය හොයන්න කියලා තියෙන්නේ. එක්සෑම් එකෙත් ඒ කොටස එහෙම තමයි එන්නේ. කියන්නේ මෙන්න මේකේ අගය හොයන්න කියලා තියෙන්නේ fz dz හොයන්න කියලා තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේ c කියන එක කියන දැන් දීලා තියෙනවා මේ ඒක මේ සර්කල් එකක් කියලා. හරි. සර්කල් එකක්ලු ඒක මේ රේඩියස් එක එකයිලු. හරිද? අර එකක් වුණ මේ වෘත්තයක් තමයි දැන් C කියන්නේ. එතකොට පළවෙනි එක කියන්නේ මේ ඒකේ ඒ කියන්නේ මේ රේඩියස් එක සෙන්ටර් එක දැන් තියෙන z සමාන 1 දී. z සමාන 1 වෙලාවට ඒකේ අනුකලනයේ උත්තරය. හරි. ඒ කියන්නේ පළවෙනි කොටස දීලා තියෙන්නේ මේ රේඩියස් එක. රේඩියස් එක නෙමෙයි. එයාගේ සෙන්ටර් එක තියෙන, ඒ කියන්නේ කේන්ද්‍රය තියෙන්නේ z සමාන 1 දී. z සමාන 1 දී කියන්නේ මේ දැන් x z කියන්නේ x ධන i y නේ. එතකොට x සමානයි x සමාන 1 දී. x සමාන 1 දී y කියන එක න බිඳුවයි. හරිද? එතකොට ඒ වෘත්තය එන්නේ මෙන්න මේ විදිහට. y අක්ෂයේ මත සෙන්ටර් එක එන්නේ. එතකොට මෙතන 1යි. හරි ඒක තේරෙනවද? මේක තේරෙනවද? z සමාන 1 කියද්දි මේක ඇඳ ගන්නනේ. z කියන්නේ දැන් x ධන i y නේ. z කියන්නේ x ධන i y. එතකොට මෙයා 1ට සමානයි නම් y කියන එක න බිඳුවයි. හරි. y කියන එක න බිඳුවයි. මෙතන 1යි. ඒ කියන්නේ එක බිඳුව කණ්ඩාංගේ තමයි මෙයාගේ සෙන්ටර් එක තියෙන්නේ. හරි. එතකොට දැන් මේකෙ මෙන්න මෙයා හොයන්න කියලා තියෙනවා. හරි. මේ අනුකලනය හොයන්න කියලා තියෙන්නේ. ඒ අනුකලනය කියන්නේ මෙයා. c මොකද්ද තියෙන්නේ fz කියන්නේ z වර්ගයේ ධන එක බෙදීම z වර්ගයේ ඍණ එක. හරි. මෙයානේ හොයන්න කියලා තියෙන්නේ fz dz. හරි. එතකොට ඒ වෙලාවට අපි බලන්නේ දැන් මේ වෘත්තය ඇතුලේ දැන් මෙන්න මේ යට එක්කන අපිට හදාගන්න පුළුවන් මෙන්න මෙහෙම.
z වර්ගය දාන එක z ඍණ 1යි z ධන 1යි කියලා හදාගන්න පුළුවන්. හරි dz. හරි. එතකොට දැන් බලන්නේ අපි මේ අර වෘත්තය ඇතුලේ ඉන්නේ කවුද කියලා. ඒ කියන්නේ මෙතන z සමානයි. මෙයා බිඳුවට සමාන කරපුවම z සමාන 1යි z සමාන ඍණ 1යිනේ තියෙන්නේ නේද? එතකොට බලන්න අපි ඍණ 1ද ඇතුලේ තියෙන්නේ 1ද කියලා. හරි. ඍණ 1ද ඇතුලේ තියෙන්නේ 1ද කියලා. එතකොට දැන් තියෙන්නේ දැන් මේ වෘත්තය ඇතුලේ තියෙන්නේ 1නේ ඇතුලේ තියෙන්නේ නේ. එහෙනම් මෙයා සමාන අපිට මෙයා හදාගන්න පුළුවන්. z වර්ගය ධන 1 බෙදීම z ධන 1 බෙදීම z ඍණ 1 කියලා. ඒ කියන්නේ අපි හැම වෙලාවටම මේ යටට ගන්න මේ වෘත්තය ඇතුලේ ඉන්න එක. හරි. වෘත්තය ඇතුලේ ඉන්න එක තමයි ගන්න. හරි. එතකොට අර අපි ඉස්සලා කෝචි ඉන්ටිග්‍රල් ෆෝමියුලා එක දැන් මතක තියෙන්න ඕනේ. හරි. කෝචි ඉන්ටිග්‍රල් ෆෝමියුලා එක කියන්නේ මෙන්න මෙයානේ. මෙයානේ කෝචි ඉන්ටිග්‍රල් ෆෝමියුලා එක කියන්නේ fa සමානයි 1යට 2πi අනුකල මෙයා. හරි. මෙයානේ කෝචි ඉන්ටිග්‍රල් ෆෝමියුලා එක. 1යට 2ක් πi අනුකල මොකක්ද තිබ්බේ අනුකල fz බෙදීම z ඍණ a. z ඍණ a dz. හරි. dz. එතකොට මෙයාගේ උත්තරේ දැන් මෙයා අපි දැන් මේ අනුකලනේ කොටසන්නේ අපි හොයන්න යන්නේ. හරිද? මෙන්න මේ කොටසනේ අපිට මේ එක්සෑම් එකේ දෙන්නේ මේ කොටස හොයන්න කියලා. මේ කොටස තමයි හොයන්න කියන්නේ. එතකොට ඒ අනුකල කොටසේ උත්තරේ එන්නේ ඒ කෝචි ඉන්ටිග්‍රල් ෆෝමියුලා එක අපි හදා ගන්න ඕනේ මෙන්න මේ විදිහට. z ඍණ a dz සමානයි මේ 2πi මේ පැත්තට ගත්තාම එන්නේ 2πi fa කියලා නේද? fa කියලා. හරි. හරි. එතකොට දැන් මෙන්න මෙයා තමයි අපි fz කියලා ගන්න. මෙයා තමයි අපි ෆන්ක්ෂන් එක. fz කියලා ගන්න මෙන්න මෙයා. නේද? z වර්ගය ධන 1 බෙදීම z ධන 1 තමයි දැන් මේ fz කියන්නේ. fz කියන්නේ මෙයා. හරි මෙන්න මේකෙන් අපි බලලා හදාගන්න. කියන්නේ දැන් මෙතන උඩ තියෙනවා fz යට තියෙනවා z ඍණ a. එතකොට මෙතනින් අපි බලනවා මේ මෙතන fz තියෙන්නේ දැන් a වෙනුවට තියෙන්නේ මෙතන 1නේ. a කියන්නේ මෙතන 1යි. හරි. ඒ ටික මෙතනින් බලලා ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මෙතනින් ආදේශ ගන්න තියෙනවා. හරි. එතකොට මේ අනුකලනීය උත්තරේ මේ අනුකලනීය උත්තරේ එහෙනම් සමාන වෙන්නේ මෙයානේ z හරිද? ඒ අනුකලනයේ උත්තරේ ඒතකොට සමාන වෙන්නේ මේ මෙන්න මෙයාට ආදේශ ගන්න තියෙන්නේ. මෙයාට ආදේශ ගන්න තියෙන්නේ. හරි. එතකොට මේ උත්තරේ වෙන්නේ මෙන්න මෙයාගේ උත්තරේ වෙන්නේ 2πi. හරි. 2πi
2πi FA. FA කියන්නේ දැන් මෙතන මේ වෙනුවට එකනේ තියෙන්නේ. එහෙනම් F එක. ඒ අනුකලයේ උත්තරේ වෙන්නේ මෙයා. කේෂානාගේ මයික් එක ඔන්න වෙලා. කේෂා හරි. එතකොට 2πi වතාවක් F1 කියන එක. හරි. දැන් FZ කියේ මෙයානේ. F1 කියන්නේ Z වෙනුවට එක දාපුවාම. එක දාන්නොත් වෙන්නේ මෙතන 1යි මෙතනත් එක දාපුවම 1 වර්ගය දාන 1 යට 1 දාන 1. හරි. එතකොට එන්නේ කීයද? එතකොට එන්නේ මේ 1 වර්ගය 1යි 1ට එකක් එකතු වෙච්චාම 2යි යටත් 2යිනේ. එතකොට 1යිනේ. එයාගේ උත්තරේ 1යි. ඒතර උත්තරේ අනුකලයේ උත්තරේ 2πi. ඒක තේරුණාද? මේ ඒකට මේ තේරුණාද? අමාශාන් තේරුණාද? කවුලක් නෑ බං අපිට අවුලක් නෑ. අවුලක් නැහැ. තේරුන්නේ නැත්තම් කියවා. නෑ නෑ ඕක දැන් අවුලක් නෑ පොඩි පොඩි ඒවා තියෙනවා කොහොමද මේ බලද්දි තේරෙනවා. මොකද කරන්නේ හරි. එතකොට මේ ඔන්න ඒක අර පාස් ෆේවර් ගානක් හරි මෙන්න මේකත් ඒ වගේ එකක්. හරි. ඒ කියන්නේ මේ මෙතන දැන් කියන්නේ අර ඉන්ටිග්‍රල් ෆෝමියුලා එක තමයි මේ හොයාගන්න ඕනේ. ඕනම එක මේ හදන්නම් මේ දැන් මෙතන තියෙන sin z බෙදීම z වර්ගය දාන එකනේ. හරිද? sin z බෙදීම z වර්ගය දාන එක. හරි. sin z බෙදීම මොකක් හරි තේරෙන්නේ නැත අහන්න. z වර්ගය දාන එක. මෙයා හොයන්න කියලා තියෙන්නේ. එතකොට මේ c කියන්නේ දැන් සර්කල් එකක්. හරි. c කියන්නේ සර්කල් එකක්. මෙන්න මෙහෙම තමයි සර්කල් එක දීලා තියෙන්නේ. මෙහෙම තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් z කියන්නේ x ධන iy නේද? x ධන iy. එතකොට මෙතන තියෙන්නේ යාගේ මොඩියුලස් එක දෙකට සමාන කරලානේ. ඒ කියන්නේ x වර්ගයේ ධන y වර්ගයේ වර්ගමූලය සමාන 2යි. එතකොට මේ x වර්ගය ධන y වර්ගය කියන එක න 4යි. හරි. හරි. එතකොට මෙතන කියන්නේ එතන දීලා තියෙන වෘත්තයක් නේ. සෙන්ටර් එක බිඳුව බිඳුවන අරය දෙකක් වෙන වෘත්තයක් දීලා තියෙනවා. අරය දෙකක් වෙන වෘත්තයක් තමයි දීලා තියෙන්නේ. එතකොට මෙතන අපි මෙන්න මෙයානේ දැන් අපි අනුකලනය කරන්න තියෙන්නේ. මෙයා තමයි අනුකලනය කරන්න තියෙන්නේ. හරි. එතකොට එයා අපි අර විදිහට හදා ගන්න ඕනේ. sin z දැන් මෙන්න මේ යට එක්කෙන අපිට z වර්ගය දාන එක්කෙන අපිට හදා ගන්න පුළුවන්නේ z ඍණයි z ධනයි කියලා. හරිනේ. මෙයා සුළු කරාම අරය එනවා නේද? මෙයා සුළු කරාම මෙයා එනවනේ. හරිද? හරියට. එතකොට මේ dz. හරි. මෙයා තමයි දැන් හොයන්න තියෙන්නේ. හරි. ඒතකොට අපි දැන් මෙතන සාධක දෙකක් තියෙනවානේ. අපි බලන්නේ මේ වෘත්තය ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා. හරි. වෘත්තය ඇතුලේ ඒක තියෙන්නේ මේ දැන් ආර්ය දෙකයිනේ මේ වෘත්තය. හරි. එතකොට මේකේ i තියෙන්නේ -i තියෙන්නේ මේ හරිය. හරි. +i තියෙන්නේ මේ හරියනේ. හරිද? එතකොට මේ දෙන්නම වෘත්තය ඇතුලේ ඉන්නේ. හරි. දෙන්නම වෘත්තය ඇතුලේ ඉන්නේ. ඒ වෙලාවට අපි කරන්නේ මෙයා අනුකල දෙකක් විදිහට හදා ගන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මෙයා මේ අර භින්න භාග කඩා ගන්න ඕනේ. මෙයා කඩාගත්තාම එන්නේ මේ
z ධනයි ධන මෙතන iද මොකක් හරි එනවනේ. හරි මේක ආව කියමුකෝ. හරිද? මේක ආව කියමුකෝ. මේක බින්න භාග කරන්න. හරිද? මේක ආවට පස්සේ අපිට මෙයා ලියා ගන්න පුළුවන්. sin z z ඍණ i කියලා ලියා ගන්න පුළුවන්. හරිද? dz. එතකොට මෙයා මේ අනුකල්ලේ මෙයාටත් දැම්මා. ඒ කියන්නේ ඊට පස්සේ දැන් මේ දෙන්නගේ උත්තරේ තමයි අපි ගන්න ඕනේ. හරිද? මෙයාගේ උත්තරේ තමයි ගන්න ඕනේ. එතකොට මෙයාගේ උත්තරේ එන්නේ හරිද? කෝචි ඉන්ටිග්‍රල් ෆෝමියුලා එක බලපුවාම කෝචි ඉන්ටිග්‍රල් ෆෝමියුලා එක මෙයානේ. මෙයානේ මෙයානේ කෝචි ඉන්ටිග්‍රල් ෆෝමියුලා එක fa සමාන 1/2πi අනුකල fz z ඍණයේ dz. හරි. හැබැයි අපි අනුකල්ල යන්නේ දැන් මෙයානේ මේ කැලනේ දෙන්නේ එක්සෑම් එකට. ඒ කැලල උත්තර කරගත්තාම එන්නේ 2πi fa. හරි. එහෙනම් මේ අර අනුකල්ලේ උත්තරේ වෙන්නේ 2πi fa. එතන මෙන්න මේ කොටසේ උත්තරේ වෙන්නේ 2πi වතාවක් fa. fa කියන්නේ දැන් මෙතන තියෙන්නේ i නේ. මෙතන i තියෙනවා නම් මේ උත්තරේ වෙන්නේ මෙතන -i. දැන් අතන සමීකරණේ තියෙන z ඍණයනේ නේ. ඒකට මෙතන a වෙනුවට තියෙන්නේ -i. හරි. ඒතර මෙයාගේ උත්තරේ වෙන්නේ 2πi වතාවක් මෙතන a වෙනුවට තියෙන i. හරි. එහෙනම් i. එතකොට මේ f2πi නෑ f -i කියන්නේ දැන් ෆන්ක්ෂන් එක fz කියන්නේ මෙයා. හරි. fz කියන්නේ දැන් sin z නේ. මෙයා තමයි fz කියන්නේ. එතකොට දැන් මෙතන fz නෙමෙයි තියෙන්නේ f -i. ඒ කියන්නේ sin z වෙනුවට -i plus හරි fz කියන්නේ දැන් sin z හින්දා මෙතන දාන්නේ f වෙනුවට දාලා තියෙන i නේ නේද? එහෙනම් මෙතන ඉන්නේ sin i. හරි. මෙයා තමයි ඒතකොට ආන්සර් එක. හරි. තේරෙනවද ඒක? අවුල නැහැ. තේරුන්නේ නැත්නම් චන්දිව තේරෙනවද? ආයි කවුද ඉන්නේ මන් දන්නේ නැහැ. කවුද ඉන්නේ? මේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා අයගේ ඇහවන හරි. එතකොට මේකත් ඒ වගේ ගානක් මේක. හරි. එතකොට අර මේ නෝට් එකේ තිබ්බ ගාන අපි භාගයනේ හැදුවේ. හරි මේක අපි හැදුවේ z වර්ගයේ දාන එක z වර්ගයේ ඍණ එක කියන එක අපි මේ මෙන්න සෙන්ට් එක මේ වෙලාවට විතරයි හැදුවේ. හරි. සෙන්ට් එක මේ වගේ වෙලාවට විතරයි හැදුවේ. එතකොට මේ අනිත් එක තියෙන්නේ දැන් z වර්ගයේ දාන එක z ඍණ එකනේ. ඊට පස්සේ තියෙන්නේ සෙන්ට් එක තියෙන භාගෙදී. හරි. සෙන්ට් එක තියෙන භාගෙදී. එතකොට එන්නේ හරි මම ඒක ආයෙත් මුලදී නම් හදන්න මෙහෙම fz කියන්නේ දැන් fz කියන්නේ මෙයා z වර්ගය දන්න එක බෙදීම z වර්ගය ඍණ එක. හරි.
Z වර්ගයේ ඍණ එකනේ හරිද? නෑ මෙයාගේ අනුකල්නේ තමයි හොයන්න තියෙන්නේ. හරි. ඉතින් ගහලා මේකේ ඔය ඉරි කරන්නේ. එන්ටර් තද නෑ නෑ. හස්සේ. හරිද? එයා තමයි හොයන්න තියෙන්නේ. හරි. එතකොට මේ දැන් කියනවා මේ සෙන්ට් එක තියෙන්නේ Z සමානයි භාගයේදී කියලා. හරි. Z සමානයි භාගය කියන්නේ සෙන්ට් එක තියෙන්නේ සෙන්ට් එක මෙතන එහෙනම් තියෙන භාගය කියන්නේ මේ Z සමානයි භාගය කියන්නේ දැන් මෙයා x ධනායුයි නේ. එතකොට මේ x සමාන ඒ කියන්නේ මෙයාගේ ඛණ්ඩාංකය වෙන්නේ භාගයේ බිඳුව කියන එක. භාගයේ බිඳුව. හරි. එතකොට මෙයාගේ අපි කිව්වා මේ රේඩියස් එක. මෙයාගේ රේඩියස් එක 1යි කියලානේ කිව්වේ වෘත්තේ. හරි. රේඩියස් එක 1යි නම් එයා එන්නේ මෙන්න මේ වගේ වෘත්තයක් එන්නේ. හරි. කියන්නේ භාගයයි සෙන්ට් එක භාගයයි මෙන්න මේ දුරනේ එකක් වෙන්න ඕනේ. හරි. එතකොට මෙන්න මෙහෙම වෘත්තයක් තමයි එන්නේ. එතකොට මේ මෙන්න මේ දුර තමයි මේ අරය වෙන්නේ. එතකොට අර 1යි මේ දුරත් 1යි. හරි. සෙන්ට් එක තමයි භාගය තියෙන්නේ. එතකොට දැන් බලන්න අපි දැන් මෙයානේ අනුකල්පය ගන්න තියෙන්නේ Z වර්ගය ධන 1 බෙදීම Z වර්ගය ඍණ එකනේ තිබ්බේ. එයා මේ විදිහට දෙකකට කඩා ගන්න පුළුවන්. හරි. එතකොට මේ දැන් අපි බලන්න ඕනේ දැන් Z ඍණ ධන 1ද ඇතුලේ ඉන්නේ ඍණ 1ද කියලා. හරි. Z දැන් ඇතුලේ ඉන්න බලන්න ධන මෙතන ගත්තාම Z ඍණ 1 එළියේ ඉන්නේ නේ. Z ඍණ 1 කියන්නේ මේ හරියනේ තියෙන්නේ. හරි. ඍණ 1 මේ හරිය තියෙන්නේ. එයා එළියේ ඉන්නේ. හරි. ධන 1 ඇතුලේ තියෙන්නේ. ධන 1 මේ හරියනේ තියෙන්නේ. එහෙනම් ධන 1 ඇතුලේ තියෙන ඇතුලේ ඉන්න එක තමයි අපි මේ ෆන්ක්ෂන් එක හදාගන්නේ යටට එන විදිහට. Z වර්ගයේ ධන 1 බෙදීම Z ධන 1 බෙදීම Z ඍණ 1 කියලා. එතකොට එයා දැන් එතකොට මෙයා තමයි FZ කියන්නේ. හරිද? එතකොට මෙයා තමයි Z ඍණ A කියන්නේ. එතකොට උත්තරේ වෙන්නේ 2πi වතාවක් FA කියන එකනේ. හරිද? උත්තරේ 2πi වතාවක් FA කියන්නේ. දැන් A නෙමෙයි තියෙන එක. එහෙනම් F1. හරි. එතකොට එහෙනම් 2πi F1 කියන්නේ මේ දැන් මෙයා FZ කියලා ගන්නකො. එහෙනම් Z වෙනකොට 1 දාපුවම මෙතන 1 වර්ගය ධන 1 1 ධන 1. එතකොට 1යි නෙන්නේ. එහෙනම් 1යි. එහෙනම් 2πi වැඩි කිරීම 1. ඒ කියන්නේ උත්තරේ 2πi. හරි. ඊට පස්සේ මෙතන කියන්නේ Z සමාන ඍණ 1 තමයි සෙන්ට් එක තියෙන්නේ. එතකොට ඒ අනුකල්පනේ උත්තරය අහන්නේ. හරි. Z සමාන ඍණ 1. Z සමාන ඍණ 1 කියන්නේ එයාගේ සෙන්ට් එක ඍණ 1 තියෙන්නේ. හරි. එතකොට අර එකක් ඉඳන් මෙහෙමනේ වෘත්තය ඇඳෙන්නේ නේ. මෙහෙම තමයි වෘත්තය ඇඳෙන්නේ. එතකොට මේ y අක්ෂයේ ඒක ගෑවිලා තමයි යන්නේ. හරි. එතකොට දැන් බලන්න ඕනේ අපිට මේ දැන් ෆන්ක්ෂන් එක මෙයානේ. Z වර්ගයේ ධන 1 අනුකලනය කරන්න තියෙන මෙයානේ. මෙයානේ අනුකලනය කරන්න තියෙන්නේ Z වර්ගය Z වර්ගයේ ධන 1 Z වර්ගය ඍණ 1නේ. හරිද? ඒතකොට එයා තමයි අපි කොටස් දෙකකට කඩාගන්නේ Z ඍණ 1යි Z ධන 1යි. එතකොට දැන් අපි බලන්න ඕනේ මේ වෘත්තය ඇතුලේ ඉන්නේ කවුද කියලා. Z 1ද එන්නේ ඍණ 1ද කියලා. දැන් මෙයා බිඳුවට සමාන කරපුවම Z සමාන 1යි මෙතන Z සමාන ඍණ 1යිනේ. ඒතර බිඳුව ඇතුලේ ඉන්නේ 1ද ඍණ 1ද කියලා බලන්න ඕනේ. මේ වෘත්තය ඇතුලේ ඉන්නේ 1ද ඍණ 1ද. 1 තියෙන්නේ මේ පැත්තේනේ. මේ ඍණ පැත්තේනේ මෙතන බිඳුවනේ තියෙන්නේ. එතකොට මේ පැත්ත ඍණ 1 තමයි ඇතුලේ ඉන්නේ. බිඳුව තියෙන්නේ මේ Z සමාන 1 තියෙන්නේ එළියේ. හරි. එහෙනම් ඇතුලේ ඉන්න එක තමයි අපි යටට එන්න හදාගන්නේ. එහෙනම් දැන් ගන්නේ ෆන්ක්ෂන් එක හදාගන්නේ Z වර්ගයේ ධන 1 බෙදීම Z ඍණ 1 බෙදීම Z ධන 1 කියලා. හරි. Z ධන 1 විදිහට තමයි හදාගන්නේ. එතකොට දැන් උත්තරේ වෙන්නේ 2πi වතාවක් A වෙනුවට තියෙන්නේ දැන් ඍණ 1නේ එහෙනම් F ඍණ 1. හරිද? එතකොට මේ
25a ඉවතක් f ඍණ 1 කියන්නේ දැන් මෙතනනේ f z කියලා ගන්න දැන්. එතන z වෙනුවට ඍණ 1 දාන්න ඕනේ. ඍණ 1 වර්ගය දාන එක බෙදීම ඍණ 1 ඍණ 1. එතකොට එන්නේ ඍණ 1යිනේ. එහෙනම් උත්තරේ -2πයි. හරිද? එතකොට ඊට පස්සේ මේ ඊට පස්සේ දැන් අනුකල්න ගන්න තියෙන මේ හරිද? දැන් ඊට පස්සේ ඒ එක්සැම්පල් එකේ කියන්නේ හරි දැන් කියන්නේ මේ සෙන්ටර් එක තියෙන z සමානයි i වලදී. z සමානයි i වලදී. z සමානයි i කියන්නේ මේ y අක්ෂයේ උඩනේ තියෙන්නේ. හරිද? ඒ කියන්නේ x අක්ෂය බිඳුවයි. එහෙනම් y අක්ෂය මත තමයි මේ සෙන්ටර් එක තියෙන්නේ. එතකොට දැන් මෙන්න මෙයා දැන් බලන්න ඕනේ මෙයානේ අනුකල්න ගන්න තියෙන z වර්ගය ධන 1 z ඍණ 1යි z ධන 1නේ. එතකොට බලන්න අපි මේ ධන 1යි ඍණ 1යි කවුද ඇතුලේ ඉන්නේ කියලා බලන්න. දෙන්නම එළිය දැන් ඉන්නේ. හරි. දෙන්නම එළියේ ඉන්නේ. හරි දෙන්නම එළියේ ඉන්නේ. එතකොට ඒ වගේ වෙලාවට අපිට ඒක අනුකල්න කරන්න බෑ. හරි. එතකොට මේ අනුකල්නයේ උත්තරේ බිඳුවයි. ඒ වගේ වෙලාවට. තේරුණාද ඒක? දැන් මේ පාස් පේපර් කොටසේ තියෙන ඒ ගානම තමයි එක්සැම්පල් එකම තමයි හදන්න කියලා. හරි. හරි ඊට පස්සේ මේ තවත් මේ වගේ එක්සැම්පල් එකක් තියෙනවා මේ වන්න මෙතන මෙන්න මෙයා ඉවැලුවේට් කරන්න කියලා තියෙනවා. හරි. sin 5z වර්ගය දන cos 5z වර්ගය බෙදීම z ඍණ 1යි z ධන 1යි. හරි. එතකොට දැන් අපි මෙයා කියන්නේ මේ මෙන්න මේ වගේ ඒ කියන්නේ රීජන් එක දෙනවා. ඒ කියන්නේ දැන් රීජන් එක දිලා තියෙන්නේ mod dz සමානයි 3යි කියලානේ. ඒ කියන්නේ iz කියන්නේ x ධන i y නේ. එහෙනම් මෙයා කියන්නේ x ධන මොඩියුලස් 1 කියන්නේ z ගේ x වර්ගය ධන y වර්ගය සමානයි. ඒතකොට 9යිනේ නේ. ඒ කියන්නේ අරය 3ක් වෙච්ච අරයක් තමයි මේ අරය 3ක් වෙච්ච වෘත්තයක් දීලා තියෙන්නේ. හරි. ඒකේ මේ ඒක සෙන්ටර් එක බිඳුව බිඳුවනේ. හරිද? සෙන්ටර් එක බිඳුව බිඳුව මේ වගේ වෘත්තයක් දීලා තියෙනවා. ඒතකොට මෙන්න මෙයා අපි හොයන්න යද්දි දැන් අපි බලන්න ඕනේ දැන් z ඍණ 1ද ඇතුලේ ඉන්නේ ධන 1ද කියලා. හරි. z ඍණ 1ද ඉන්නේ ධන 1ද කියලා බලන්න. දැන් දෙන්නම ඇතුලේ නේද? z එකත් ඇතුලේ ඉන්නේ දෙකත් ඇතුලේ ඉන්නේ. හරි. හරිය 3ක් වෙනවනේ. ඒකින්ද දෙන්නම ඇතුලේ ඉන්නේ. මේ වෘත්තය ඇතුලේ ඉන්නේ. හරිද? ඒ වගේ වෙලාවට කරන්නේ මෙයා බින්න භාග කඩා ගන්න ඕන. හරි. දෙන්නම ඇතුලේ ඉන්නවා නම් බින්න භාග කඩා ගන්න ඕන. එක්කෙනෙක් විතරක් ඇතුලේ ඉන්නවා නම් එයා මෙහෙම මෙන්න මෙයා f උඩ එක්කන z විදියට f z විදියට තෝරගන්න ඕන. හරි. මේ දෙන්නම ඇතුලේ නම් බින්න භාග කඩා ගන්න. දැන් z ඍණ 1යි z ඍණ 2යි බින්න භාග කඩා ගත්තාම එන්නේ මෙන්න මේ විදියට. හරි. එතකොට එන්නේ මේ විදියට. එතකොට වෙන වෙනම අනුකල්නේ දාන්න පුළුවන්. වෙන වෙනම අනුකල්නේ දාපුවාම දැන් මෙතන උත්තරේ එන්නේ fz එන්නේ මෙයා. හරි. මෙයාගේ උත්තරේ වෙන්නේ fz කියන්නේ මෙයා දැන්. එතකොට උත්තරේ මෙයාගේ අනුකල්නයේ උත්තරේ 2πa වතාවක් fa නේ. fa කියන්නේ මෙතන a වෙනුවට දාන්නේ දැන් 2. හරි. දැන් 2නේ තියෙන්නේ. එහෙනම් a වෙනුවට 2 දාන්න. එතකොට මෙතන උත්තරේ දැන් මෙතන අනුකල්නයේ උත්තරේ 2πa වතාවක් f a වෙනුවට තියෙන 1නේ. එහෙනම් f1. හරි. දැන් f2 f1 හොයාගෙන අපි මෙතෙන් ආදේශ ගන්න ඕනේ. f2 කියන්නේ මෙතන z වෙනුවට මේ 2 දාන්න. එතකොට මෙතන එන්නේ sin 4ක් phi නේ. මෙතන z 1 දැම්මාම එන්නේ cos phi. එතකොට මෙහෙම එනවා. මෙතන තියෙන්නේ z වෙනුවට 1 දාන්න. එතකොට sin phi cos phi එන්නේ. එතකොට අපි දන්නා මෙයා බිඳුවයි sin phi බිඳුවයි මේ දෙන්නනේ ඉන්නේ. එතකොට එන්නේ මේ 2π 4ක් π i කියලා තමයි උත්තරේ. හරි. ඒකෙත් දැන් මේ කියන්නේ මේ ප්‍රශ්නේ මෙහෙමයි ගන්න තියෙන්නේ.
කෝචි ඉන්ටිග්‍රල් ෆෝමියුලා එක මෙයානේ එයා මතක තියාගන්න ඕනේ. 2πi 2πi අනුකල මොකක්ද තිබ්බේ FZ ඍණ Z ඍණයි කියලා තිබ්බේ. දැන් මේක තමයි කෝචි ඉන්ටිග්‍රල් ෆෝමියුලා එක. හරි. මෙයා තමයි මතක තියාගන්න. මෙයා කෝචි ඉන්ටිග්‍රල් ෆෝමියුලා එක. හරි. එතකොට දැන් අපිට හැබැයි ගානේ දෙන්නේ ගානක් විදියට දෙන්නේ මේ අනුකලනයේ උත්තරයක් ගන්නනේ. ඒකින්ද එයා තමයි අපි ඒ කියන්නේ එයා උත්තර කරලා ගන්න ඕනේ. එතකොට කෝචි ඉන්ටිග්‍රල් ෆෝමියුලා එක ඇත්තටම ඒ කියන්නේ අපි අර යූස් කරන්නේ මේ විදියට. Z ඍණයේ dz සමාන 2πi මේ පැත්තට දාපුවම 2πi i වතාවක් fa කියලා. දැන් මොකක් හරි ගාණක් දුන්නොත් දැන් උදාහරණයක් විදිහට මේ ගාණ දුන්නොත් මෙන්න මේ වගේ එකක් දුන්නොත් sin z බෙදීම z ඍණ මෙන්න මෙයාගේ අනුකලනය හොයන්න කිව්වොත් අපි කරන්නේ දැන් මෙතන රීජන් එකක් දෙනවා ඊට පස්සේ ගානේ දෙනවා මේ z තියෙන්නේ නැත්නම් සෙන්ටර් එක තියෙන තැන හරි z සමානයි 2 හරි මෙහෙම දෙනවා. හරි. ඒ කියන්නේ මේ කියන්නේ x වර්ගය දන y වර්ගය සමානයි 4 නේ. ඒ කියන්නේ අරය දෙකක් වෙන වෘත්තයක්. හරි. ඒතකොට දැන් බලනවා අපි මෙන්න මෙයා ඇතුලේ දින්නේ කියලා. හරි. මේ එක තියෙන්නේ ඇතුලේද කියලා. ඔව් එක ඇතුලේනේ මෙයාගේ අරය මේ දෙකක් වෙනවා නම් එක ඇතුලේ ඉන්නේ නේ. වෘත්තය ඇතුලේ ඉන්නේ. එහෙනම් මෙයාගේ අපි මෙන්න මෙයා තමයි එතකොට මේ මෙන්න මේ සමීකරණයට තමයි ආදේශ කරන්නේ. මෙයාගේ උත්තරය වෙන්නේ එතකොට 2πi වතාවක් 2πi වතාවක් fa තමයි උත්තරේ වෙන්නේ. දැන් fa නෙමෙයි මෙතන a වෙනුවට තියෙන්නේ. හරිද? මෙන්න මෙයයි දෙක කම්පෙයාර් කරලා බලන්න ඕනේ. මෙයා එතකොට fz කියන්නේ මේ sin z දැන්. z ඍණ a කියන්නේ z ඍණ 1. හරි? ඒකට උත්තරේ වෙන්නේ මෙතන f1 කියන එක. fa නෙමෙයි a වෙනුවට 1 නේ තියෙන්නේ. එහෙනම් උත්තරේ මෙයා f1. හරි? ඒකට දැන් 1 කියන එක නා මේ මෙයානේ fz. ඒතර මෙයාට එක ආදේශ ගන්න. එතකොට මෙතන ඉන්නේ sin 1. හරි? උත්තරේ වෙන්නේ 2πi වතාවක් f1 කියන්නේ sin 1 කියන එක. ඒ විදිහට. එතකොට දැන් මෙන්න මෙහෙම දුන්නොත් නැත්තම්. දැන් මෙන්න මේක හොයන්න කිව්වොත් sin z බෙදීම z වර්ගයේ ඍණ එක තිබ්බා කියමු. z වර්ගයේ ඍණ එක නැත්තම් මම ඒක ලියන්නම් z ඍණ 1යි z ධන 1යි කියලා. හරිද? මේ වගේ තනි බලයක් විදිහට හදා ගන්න ඕනේ. හරි? තනි බලයක් විදිහට හදා ගන්න. දැන් ඊට පස්සේ අපිට අර z ගේ රීජන් එක එකක් කියලා දුන්නොත් ඒ කියන්නේ x වර්ගය දන y වර්ගය සමාන 1යි. ඒ කියන්නේ අරය මම දෙකක් කියලා දාන්න. එතකොට මේකෙන් කියන්නේ අරය දෙකක් වෙන වෘත්තයන්නේ දීලා තියෙන්නේ නේද? ඒකට අපි බලන්න ඕනේ ඍණ එකද ඇතුලේ ඉන්නේ ධන එකද කියලා. දැන් ඇතුලේ ඉන්නේ මෙයාගේ ඇතුලේ ඉන්නේ දෙන්නම ඇතුලේ ඉන්නවා නේද? මම ඔව් දෙන්නම ඇතුලේ ඉන්නවා නම් මම ගන්න පොඩ වෙනස් කරන z මාපාංක z සමානයි දැන් අපිට දුන්නොත් හරි මම මෙතන වෙනස් කරනවා. මෙතන දෙක තියෙනවා. මෙහෙම ගානක් දුන්නොත් දැන් මෙහෙම දුන්නොත් මේ තියෙන්නේ අරය එකක් වෙන වෘතයන්නේ. එතකොට මෙතන එක කියන එක්කනේ ඇතුලේ ඉන්නේ. හරි. දෙක කියන්නේ ඒතර අරය දෙකක් කරනවා මේ එක කියන එක මෙතන තුන දාන්න. මෙයා ඇතුලේ ඉන්නේ. හරි. ඒ කියන්නේ එක ඇතුලේ ඉන්නේ.
ඊට පස්සේ මෙතන 3 නම් ඒ ඍණ 3 කියන එක එළියෙන් ඉන්නේ නේද? එළියේ ඉන්නේ. එතකොට අපි මෙයා මේ ගාන වෙනස් කර ගන්නවා. එතකොට ගාන වෙනස් කර ගන්නවා sin z බෙදීම මොකද්ද? z ධන 3 බෙදීම z ඍණ එක විදිහට. ඒ කියන්නේ ඇතුලේ ඉන්නේ එකනේ. එහෙනම් ඇතුලේ ඉන්න එක තමයි මේ යටට ගන්න අපි. dz. හරි. ඒතකොට දැන් මෙයාගේ උත්තරේ වෙන්නේ මේ අනුකලනේ උත්තරේ වෙන්නේ 2πi වතාවක්. මෙතන දැන් එකනේ තියෙන්නේ එහෙනම් උත්තරේ වෙන්නේ 2πi වතාවක් f1 කියන එක. එතකොට 2πi වතාවක් f1 කියන්නේ මෙතන f1 කියන්නේ මෙතන මේ z වෙනුවට 1 දාන්න තියෙන. එතකොට sin 1 බෙදීම z වෙනුවට 1 දාපුවම sin 1 බෙදීම මෙතන 1 දාපුවම බෙදීම 2යි. හරි. එතකොට එන්නේ උත්තරේ එන්නේ මේ πi sin 1 කියන එක. තේරුණාද ඒක? මේ ටික තේරුණා නේද? අවුලක් නෑ ටිකව. හරි. ඒ කියන්නේ මේ වෘතය ඇතුලේ ඉන්න එක්කනා තමයි බලන්නේ. වෘතය ඇතුලේ ඉන්න එක්කනා තමයි අපි යටට ගන්නෙ. උඩ එක්කනා fz විදිහට ගන්න. අතර උත්තරය වෙන්නේ 2πi වතාවක් ඒ fa නේ. ඒ කියන්නේ කෝචි ඉන්ටිග්‍රල් ෆෝමියුලා එකේ තියෙන්නේ 2πi වතාවක් fa නේ. එතකොට a වෙනුවට තියෙන දැන් 1. එහෙනම් 1 දාන්න. හරි. හරි. එතකොට මං කිව්වා අර මේ වගේ නැත්නම් මේ වගේ ගානක් දුන්නොත් sin z ඍණ 1යි z ධන 1යි කියලා දුන්නොත් හරි z ධන 1යි කියලා දුන්නොත් ඒ වෙලාවට කරන්නේ අපිට දැන් අපිට දීලා තිබ්බොත් මෙයාගේ රීජන් එක මොඩ් z සමානයි 2යි වගේ දුන්නොත් මේ කියන්නේ අරය දෙකක් වෙන එකන්නේ දෙකක් වෙන වෘතයන්නේ අරය දෙකක් වෙන මේ කේන්ද්‍ර බිඳුව වෙච්ච එකනේ හරිද ඒ කියන්නේ දැන් මෙතන ඍණ එක තියෙන්නේත් ඇතුලේ හරිද එක තියෙන්නේත් ඇතුලේ එතකොට ඍණ එක තියෙන්නේත් ඇතුලේ දැන් දෙන්නම ඇතුලේ තියෙන්නේ ඒ වගේ වෙලාවට අපි කරන්නේ ඒ වගේ දැන් දෙන්නම වෘතය ඇතුලේ නම් තියෙන්නේ ඒ වගේ වෙලාවට කරන්නේ අපි මේන්න මෙයාගේ බින්න භාග කඩා ගන්න ඕනේ බින්න භාග කඩාගෙන sin z මෙයාගේ දැන් z ඍණ එක z ධන එකේ බින්න භාග කඩා ගත්තාම අපි හිතමු මෙහෙම එකක් එන්නේ කියලා. හරි මේක නෙමෙයි නේද? හරි මේක එනවා කියලා හිතමු හරිද? එතකොට උත්තරේ වෙන්නේ එතකොට මෙයා අපි ලියා ගන්න පුළුවන් ආයේ sin z බෙදීම z ඍණ 1 dz plus sin z බෙදීම මේ z ධන 1 කියලා ලියා ගන්න පුළුවන්. z ධන 1 dz කියලා. හරි. ඒකට දැන් අර මේ අනුකල දෙකක් වගේ තියෙන. එතකොට මෙයාගේ උත්තරේ වෙන්නේ මෙන්න මේ කොටසේ උත්තරේ වෙන්නේ 2πi වතාවක් f දැන් z ඍණ a වෙනුවට මෙතන a වෙනුවට එකනේ තියෙන්නේ එහෙනම් උත්තරේ f1 මෙන්න මේ කොටසේ උත්තරේ එහෙනම් 2πi වතාවක් මෙතන a වෙනුවට තියෙන ඍණ එකනේ නේ z ඍණ අපි ෆෝමියුලා එකේ තියෙන z ඍණ එකනේ එහෙනම් z ඍණ a නේ තියෙන්නේ එහෙනම් a වෙනුවට තියෙන මෙතන ඍණ එක එහෙනම් මෙතන උත්තරේ වෙන්නේ ඍණ එක හරි එතකොට
F එතකොට මේ FZ කියන්නේ sin Z නේද? හරිද? FZ කියන්නේ sin Z. එතකොට F1 කියන්නේ sin 1 කෙනෙක්. හරි. එතකොට මේකේ 2phi i F -1 කියන්නේ sin -1 කෙනෙක්. හරි. ඒක තමයි ආන්සර් එක. හරි. ඒ විදිහට තමයි කරන්නේ. හරි. එතකොට අර මං ගන්නේ කෝචි ඉන්ටිග්‍රල් ෆෝමියුලා දෙකක් තියෙනවා කියලා. එකකින් තමයි අපි ගණන් හැදුවේ. හරි. මෙන්න මෙයාගෙන් තමයි අපි ගණන් හැදුවේ. හරි. FA සමානයි 2π මේ අනුකල. මේකෙන් තමයි ගණන් හැදුවේ. හරි. එතකොට මේ දැන් මෙන්න මේ වගේ වෙලාවට මෙන්න මේ වගේ ගානක් දුන්නොත් sin z බෙදීම z ඍණ එකේ ඝනය වගේ දුන්නොත් හරි ඝනය වගේ දුන්නොත් දැන් අර ෆෝමියුලා එකෙන් හදන්න බෑ. ඒතකොට මෙතන මේ පවර් එකක් තියෙනවනේ හරි. ඒ කියන්නේ ඉස්සලා තිබ්බේ එක බලයනේ තිබ්බේ නේද? z ඍණ එකෙත් එක බලයි z ධන එකෙත් එක බලයි. එතකොට මේ වගේ වෙලාවට අපිට මේ ඒ අර මෙන්න මේ ෆෝමියුලා එකෙන් හදන්න බෑ. ඒ කියන්නේ මෙන්න මේ ෆෝමියුලා එකෙන් හදන්න බෑ. එතන ඇයි මෙතන තියෙන්නේ z ඍණ a නෙමෙයි මොකක් හරි පවර් එකක් තියෙනවනේ. ඒක නිසා හරි. ඒ වගේ වෙලාවට අපි භාවිතා කරන්නේ මෙන්න මේක. එතකොට මේක භාවිතා කරන්න බෑ. ඒ වෙලාවේ වෙලාවට අපි කරන්නේ මෙන්න මේක තමයි භාවිතා කරන්නේ. මෙන්න මේක f ගේ ඩෙරිවේටිව් එක තමයි n වෙනි ඩෙරිවේටිව් එක a සමානයි ක්‍රමාරෝපිත n බෙදීම 2πi වතාවක් fz බෙදීම z ඍණ a වතාවක් n ධන එක dz කියන මේ සමීකරණය තමයි භාවිතා කරන්නේ. මේ මෙන්න මෙතන මොකක් හරි බලයක් තියෙනවා අපි මේ සමීකරණය භාවිතා කරන්නේ. f මොකක් හරි ඩෙරිවේටිව් එක හරිද fa සමානයි මොකක්ද තියෙන්නේ සමාරෝපිතයෙන් 2πi වතාවක් අනුකල fz බෙදීම z ඍණ a ගේ n ධන 1 වෙනි බලය dz. හරි. එතකොට මේ මෙන්න මේ වගේ පවර් එකක් තිබ්බොත් අර යට තියෙන එකේ මොකක් හරි බලයක් තිබ්බොත් ඒ වගේ වෙලාවට අපි මේ සමීකරණ භාවිතා කරන්න. හරි. එහෙම නැත්නම් එක බලයක් නම් තියෙන්නේ. ඒ කියන්නේ එහෙම බලයක් නැත්තම් මේ අර එකයි නම් තියෙන්නේ එයා මේ භාවිතා කරන්නේ මේ අනිත් සමීකරණය. හරි. ඒ වගේ වෙලාවට මේ සමීකරණය තමයි භාවිතා කරන්නේ. හරි. එතකොට මේකේ දැන් මෙහෙම නෙමෙයි ගාන දෙන්නේ අනුකල්යන්නේ උත්තර දෙන්නේ. එහෙනම් මෙයා අපි උක්ත කරගත්තාම එන්නේ fz z ඍණ a ගේ n ධන 1 වෙනි බලය dz සමානයි 2πi වතාවක් මෙයා. හරි. 2πi එහා පැත්තට ගෙනපුවා 2πi බෙදීම ක්‍රමාරෝපිතයෙන් හරි බෙදීම ක්‍රමාරෝපිතයෙන් f මෙතන කියන්නේ f ගේ n වෙනි ඩෙරිවේටිව් එක කියලා. හරි. n වෙනි ඩෙරිවේටිව් එක එයාට අපි ආදේශ ගන්න ඕනේ a කියන එක. හරි. එතකොට දැන් මේ අපිට මේ ගාන දුන්නොත් හරි මේ වගේ ගානක් දුන්නොත් එතකොට කරන්නේ දැන් මේ ගාන හදන්න දුන්නොත් z ඍණ 1 තුන්වෙනි බලය දුන්නොත් dz දුන්නොත්
අපි හිතමුකෝ අපිට දුන්නා කියලා මේ රීජන් එක මේ වගේ කියලා. ඒ කියන්නේ මේ වෘත්තය මේ අරය එකක් වුණ කේන්ද්‍රයේ බිඳුව වෙච්ච මේ වෘත්තයන්නේ හරිද? එතකොට ඒ වගේ වෙලාවට මෙන්න මේ සමීකරණය තමයි භාවිතා කරන්න වෙන්නේ. මොකද මෙතන බලයක් තියෙනවනේ හරිද? එතකොට මෙතන n කියන්නේ මෙතන n දන 1නේ තියෙන්නේ නේ. මෙතන n දන 1නේ තියෙන්නේ. එහෙනම් මෙතන n කියන්නේ 3 නෙමෙයි. n කියන්නේ 2 හරිද? n කියන්නේ දැන් 2. n කියන්නේ 2 හරි. n කියන්නේ 2. එතකොට මේකේ උත්තරේ මේ අනුකලනයේ උත්තරේ වෙන්නේ මෙන්න මෙයාට ආදේශ ගන්න වෙන්නේ 2πi 2πi බෙදීම ක්‍රමාරෝපිත එන්නේ ක්‍රමාරෝපිත n කියන්නේ දැන් 2. එහෙනම් මෙතන ක්‍රමාරෝපිත 2 ක්‍රමාරෝපිත 2 වතාවක් f f ගේ මෙතන තියෙන n නේ තියෙන එහෙනම් f ගේ n කියන්නේ මෙතන n කියන්නේ 2යි නේ n කියන්නේ 2යි වතාවක් f මෙතන තියෙන fa හරි දැන් fa වෙන්නේ මෙතන a තිබ්බොත් නේ ඒක දැන් හැබැයි මෙතන තියෙන z ඍණ a z ඍණ 1 එතකොට a කියන්නේ දැන් 1යි හරි f1 මෙයා තමයි උත්තරේ හරි එතකොට ඒ උත්තරේ වෙන්නේ දැන් 2යි ක්‍රමාරෝපිත 2 කියන්නේ 2 නේ එහෙනම් 2ට 2 කැපුණා උත්තරේ වෙන්නේ 5i f මේ කියන්නේ f ගේ හරි දැන් මෙතන f ගේ ඩෙරිවේටිව් එක කියන්නේ මේ දැන් fz කියන්නේ මෙයානේ නේද fz කියන්නේ මෙයානේ fz කියන්නේ මෙයානේ ඒ කියන්නේ එයා දෙපාරක් අවකලනය කරනවා fz කියන්නේ දැන් මේ sin z නේ හරි sin z f1 කියන්නේ මොකද f1 කියන්නේ එයා එකපාරක් අවකලනය කරනවා ඒ කියන්නේ cos z නේ හරි cos z එයාගේ මෙතන දැන් 2 නේ ඕනේ නේ එහෙනම් තව පාරක් අවකලනය කරනවා මෙතන කියන්නේ එයාගේ ඩෙරිවේටිව් එක දෙපාරක් අවකලනය කරා කියලා හරි cos z අවකලනය කරපුවම sin z එන්නේ හරි sin z එතකොට මේ මෙතන උත්තරේ වෙන්නේ ඒ අගේට ඒ කියන්නේ මේ f2 ගේ එකට z වෙනුවට එක ආදේශ කළා. එහෙනම් මෙතන ඉන්නේ sin 1 කියන එක. මෙයා තමයි එහෙනම් උත්තරේ. හරි. තේරුණාද ඒක? තව එකක් හදන්නද? තේරුණාද? අවුල නැහැ බං තේරුණාම. අවුල නැහැ. අනිත් කට්ටියට කොහොමද? අවුල නැද්ද? නැත්නම් තව එකක් හදන්නද බං? හරි එතකොට ඒකේ මේ වගේ ගණන් දෙකක් එන්නේ මේ දැන් මේක අපි ඉස්සෙල්ලා හදපු එක නෙමෙයි මේක හදන්න පුළුවන් අර පළවෙනි ෆෝමියුලා එකේ ඉන්ටිග්‍රේට් ෆෝමියුලා දෙකක් තියෙනවානේ නේද එතකොට මෙයා z ඍණ 1යි z ධන 1යි කියලා හදාගෙන මෙයා හදන්න පුළුවන් හරිද දැන් මෙයා එහෙම බෑ මෙන්න මෙයා හදන්න බෑ මෙතන තියෙන sin දෙකක් z බෙදීම z ධන 1ේ 4 වෙනි බලයනේ ඕන මම මෙයා හදන්නම් එතන තියෙන්නේ තිබ්බේ e දෙකක් z නේ e ගේ දෙකක් z බෙදීම තිබුණේ z ධන 1 වෙනදී නේ z ධන 1ේ 4 වෙනි බලය z ධන 1ේ 4 වෙනි බලය හරි z ධන 1ේ 4 වෙනි බලය dz නේ දැන් මෙයා තමයි හොයන්න කියන්නේ
එයාගේ ඒතකොට රීජන් එක දීලා තියෙන්නේ සර්කල් එකක් මොඩියුලස් z සමාන 3යි. මෙහෙම දීලා තියෙන්නේ. හරි. එතකොට දැන් මේ කියන්නේ කේන්ද්‍රයේ බිඳුව වෙච්ච අරය 3ක් වෙච්ච මේ වෘත්තය යන්නේ කියන්නේ. හරිද? එතකොට දැන් මෙයා ඇතුලේ ඉන්නවනේ. එහෙනම් අපිට ඒ අනුකල්නේ හොයන්න පුළුවන්. හරි. හරි. එයා හොයන්න පුළුවන්. එතකොට මෙයාගේ උත්තරය වෙන්නේ දැන් උත්තරය වෙන්නේ මෙන්න මේ සමීකරණය. ඒ කියන්නේ කෝචි ඉන්ටිග්‍රල් ෆෝමියුලා එකෙන් මෙන්න මෙයා තමයි අපි යූස් කරන්න වෙන්නේ. මොකද z ඍණ n වෙනි බලයක් තියෙනවනේ. හරි. n වෙනි බලයක් තියෙනවා. එහෙනම් උත්තරය වෙන්නේ 2πi වතාවක් ක්‍රමාරෝපිතයෙන් fna කියන එක. හරි. උත්තරය වෙන්නේ. එළින් මෙයාගේ උත්තරය අපිට මේ ලියන්න පුළුවන් 2πi මෙයාගේ උත්තරය ලියන්න පුළුවන්. මේ වෘත්තය ඇතුලේ ඉන්නවා නම් මෙයා අපිට ලියන්න පුළුවන් 2πi සමාරෝපිතෙන්. හරි. දැන් මෙතන n කීයද? n කියන්නේ මෙතන 4 නෙමෙයි n කියන්නේ 3යි. හරි. අයියර් සමීකරණේ මේ සමීකරණේ n ධන එකනේ තියෙන්නේ. හරි. n ධන එක තියෙන්නේ. ඒකනේ n ධන එක තමයි එතන තියෙන්නේ. එහෙනම් n ධන එක තමයි මේ 4ට සමාන වෙන්නේ. එහෙනම් n කියන්නේ 3යි. හරි. n කියන්නේ 3යි. එතකොට මෙතන උත්තර වෙන්නේ 2πi වතාවක් ක්‍රමාරෝපිත n. ක්‍රමාරෝපිත n කියන්නේ ක්‍රමාරෝපිත 3 වතාවක් f මෙතන f එන්නේ තිබ්බේ. එහෙනම් දැන් f3 වතාවක් f මෙතන f එන්නේ තිබ්බේ. මෙතන a වෙනුවට තියෙන ඍණ එක. මොකද z ඍණ a නේ තිබ්බේ නේද? z ඍණ a නේ තිබ්බේ. එහෙනම් මෙතන එන්නේ උත්තරේ z z ඍණ a කියන්නේ මෙතන a කියන්නේ දැන් ඍණ 1යි කියන්නේ. හරි. a කියන්නේ ඍණ 1යි. එහෙනම් මෙතන ඍණ 1 එන්න ඕනේ. ඍණ 1. හරි. එතකොට දැන් 2πi උත්තරේ එන්නේ 2πi ක්‍රමාරෝපිත 3 කියන්නේ 6යි නේ. ක්‍රමාරෝපිත 3 කියන්නේ 6යි. f ඍණ 1 කියන්නේ මොකද්ද? දැන් fz කියන්නේ මෙයා. හරි. fz කියන්නේ මෙයානේ. එහෙනම් f ඍණ 1 කියන්නේ මොකද්ද? z වෙනුවට හරි සෝරි වැරදුනා. මේ f එයා තුන් පාරක් අවකලනය ගන්නවා. මෙතන දැන් fz කියන්නේ මොකද්ද? fz කියන්නේ e ගේ දෙකක් z කියන එක. e ගේ දෙකක් z. එතකොට අපිට ඕනේ f3. ඒ කියන්නේ තුන් පාරක් අවකලනය ගන්නවා. එක පාරක් අවකලනය කරොත් එන්නේ දෙවාරයක් මෙහෙමනේ. එතකොට තව පාරක් අවකලනය කරොත් මොකද වෙන්නේ? එතකොට හතරක් යනවානේ. මම කෙලියම මෙතන තව පාරක් අවකලනය කරොත් මෙතන 4 වෙනවා. තුන් පාරක් අවකලනය කරොත් මෙතන එනවා 8 වෙනවානේ. 8ක් ඊසර්නේ. මෙයානේ ඉන්නේ. දැන් මෙතන තියෙන f3 ඍණ 1. එහෙනම් මෙතන ඉස්සරහට එනකොට ඍණ 1 ආදේශ ගන්න ඕනේ. f3 ඍණ 1. ඒ කියන්නේ මෙතන ඉස්සරහට ඍණ 1 ආදේශ ගන්නවා. එතකොට උත්තරේ එන්නේ 8 වැඩි කිරීම දෙවාරයක් ඉස්සරහට ඍණ 1 ආදේශ ගන්නවා. මෙයා තමයි ආන්සර් එක. හරි. ඒ කියන්නේ මේ ගාන ලේසි. ඒ කියන්නේ අමාරු නෑ. ඒක පොඩ්ඩක් ප්‍රැක්ටිස් වුණා නම් හරි. මේ මෙන්න මේ ගාන ලේසි. ඒ කියන්නේ ඒ ඉන්ටිග්‍රල් ෆෝමියුලා එකෙන් කෙලින්ම මෙයාගේ උත්තරය අපිට මේ ඒ කියන්නේ SPN දාන්න පුළුවන්. ඒ කියන්නේ මේ 2πi වතාවක් හරිද? මොකක් හරි දුන්නොත් උත්තරය වෙන්නේ 2πi වතාවක්. ඒ කියන්නේ බලයක් නැත්තම් උත්තරය වෙන්නේ 2πi වතාවක් fa කියන එක. හරි. බලයක් නැත්තම් 2πi වතාවක් fa උත්තරේ. බලයක් තිබ්බොත් එන්නේ ක්‍රමාරෝපිත n ගෙන් බෙදලා මෙතන එනවා n එක. මෙතන 4 තිබ්බොත් n කියන්නේ 3. හරි. ඒ වගේ. ඒකටයි එතකොට ඒ ගානටයි ඊට පස්සේ අර ඊයේ කිව්වා වගේ මෙන්න මේකත් පොඩි ගානනේ තියෙන්නේ නේද? ඒක ඔප්පු කරලා මෙතන මේකට. හරි ඒකයි. එතකොට ගොඩක් වෙලාවට ආයෙන්නේ මේ අර රූට් වෙන සමීකරණේ ඔප්පු කරලා ඒකෙන් රූට් හොයන්න. එතකොට ගණන් 3ක් විතර කරගන්න පුළුවන්.
ඊට පස්සේ මෙන්න මේකත් ලේසි. ඒ කියන්නේ මේකත් ලේසි. 6 වෙනි එකත් ලේසි. හරි එතනින් යාට නෝට් එක කරමුකෝ. හරි ඒ කියපු ටික තේරුණාද? අවුල නැහැ මම අවුල. චන්දිමට තේරුණාද? අනිත් කට්ටිය මම දන්නේ නැහැ කවුද ඉන්නේ කියලා. හරි කෝචි තියරම් එකේ අපි ඉස්සෙල්ලා කෝචි තියරම් එක කරා නේද? කෝචි තියරම් එක කියන්නේ මේ ඒ වගේ අනුකලනයක් දුන්නොත් එයා මේ හරි මෙන්න මේ වගේ එකක අනුකලනයක් කියන්නේ හරි මේ දැන් මේ A කියන එක්කෙනා මේ මෙයාගේ ඇතුලේ තියෙනවා නම් හරි ඇතුලේ ඉන්නවා නම් උත්තරේ බිඳුවයි කියලා කියන්නේ හරිද? කෝචි තියරම් එකේ එළියේ ඉන්නවා නම් උත්තරේ 2.5යි වෙනවා. හරි. ඒක නෙමෙයි අර ඉස්සෙල්ලා එක මත තියාගත්තන හරි කෝචි ඉන්ටිග්‍රල් ෆෝමියුලා එක. හරි මම මේ ටේලර්ස් තියරම් එකේ ගානත් ලේසි හරිද? ඒකට ඉස්සෙල්ලා මම මේ ඒක පස්සේ කරන අන්තිම ගාන කියලා දීලා ඉන්නවා. මෙන්න මේක හැමදාම මේ වගේ එකක් නෙන්නේ. නැත්තම් ඒ ටික කරලා එමුනේ. එතකොට හරි. මේ ගාන කියලා දීලා ඉන්නන්නේ. ලොරන්ස් එකයි හරි නෑ මෙතන ඉඳන් බලමු හරිද? මෙතන මේ සිංගුලර් පොයින්ට් කියන්නේ මේ මොකක් හරි ෆන්ක්ෂන් එකක් තියෙනවා නේ. එතන මේ අර්ථ දැක්කෙන්නේ ඒක ඇනලිටික් වෙන්නේ නැති එකක් තමයි සිංගුලර් පොයින්ට් එකක් කියන්නේ. උදාහරණයක් විදිහට මේ දැන් මෙන්න මේ වගේ ෆන්ක්ෂන් එකක් තිබ්බොත් f(z) කියන්නේ sin z බෙදීම z ඍණ 1 නම් z සමාන 1 දී මෙයා අර්ථ දැක්කෙන්නේ නැහැ නේ. කියන්නේ z සමාන 1 දී මේ ඩිෆරෙන්ෂියබල් වෙන්නේ නැහැ. ඒකට තමයි අපි කියන්නේ සිංගුලර් පොයින්ට් එකක් කියන්නේ ඒකයි. හරි. හරි ඒතකොට සිංගුලර් පොයින්ට් එකක් කියන එක මේ දැනගන්න ඕනේ. ඊට පස්සේ ෆෝල් එකක් කියන්නේ. ෆෝල්ස් කියන්නේ දැන් මේ වගේ එකක් තිබ්බොත් හරි මෙතනත් අර අර්ථ දැක්වෙන්නේ නැහැ නේ z සමාන a වලදී. ඒතකොට ඒක ෆෝල් එකක්. හරි ෆෝල් එකක්. හරි. z සමාන a කියන්නේ ඒතකොට ෆෝල් එකක්. ඒකේ ඕඩර් එක එකයි. ඒතකොට මේකේ z ඍණ a විතරයිනේ තියෙන්නේ. ඕඩර් එක එකයි. ඒතකොට මෙතන මෙයා බලන්න මෙතන තියෙන්නේ z ඍණ a ගේ දෙවෙනි බලයන්නේ. එහෙනම් ඒකේ ෆෝල් එක ඒ කියන්නේ එයාගේ ඕඩර් එක දෙකයි. මෙතන ඕඩර් එක දෙකයි. ඒ වගේ ෆන්ක්ෂන් වල අපි අර ඕඩර් එක දැනගන්න ඕනේ. ඕඩර් එකයි ෆෝල් එකයි මොකක්ද කියලා. හරි. ඊට පස්සේ රෙසිඩියුස් කියන්නේ අපි ඒක මේ හොයන්න දැනගන්න ඕනේ. හරි. රෙසිඩියුස් කියන්නේ මම උදාහරණකින් කියලා දෙන්නම්. මේ රෙසිඩියු හොයන සමීකරණය මේකයි. මෙන්න මේක තමයි රෙසිඩියු හොයන සමීකරණය. හරි. රෙසිඩියු හොයන සමීකරණය මේක 2 නෑ මෙන්න මේක. මෙන්න මෙයා තමයි රෙසිඩියු හොයන සමීකරණය. a ඍණ 1 කියන්නේ රෙසිඩියු එකක්. හරි. ලිමිට් z ඩේට යද්දී m ඍණ 1 ක්‍රමාරෝපිතයේ dm ඍණ 1 dz m ඍණ 1 z ඍණ 1 m වෙනි පව එක fz කියන එක. හරි. ඒකට ඒක මතක තියාගන්න ඕනේ සමීකරණය. හරි. එහෙම නැත්නම් අපි මෙන්න මෙතන බලමු.
මෙතන මේ find the residue මෙන්න මේ වගේ එකක් තමයි exam එකට දෙන්නේ. ඒ කියන්නේ මේ අපි මේ ගාන හදන්න යන්නේ දැන්. මෙන්න මේ ගාන හදන්න යන්නේ. එතකොට මේ යට තියෙන එක්කනගේ අපි residues හොයන්න දැනගන්න ඕනේ. එතකොට මේ යට තියෙන්නේ z ඍණ z ධන 1 වර්ගයයි z වර්ගය ධන 4යි. හරි. එතකොට එයාගේ residues හොයන්න දැනගන්න ඕනේ. හරි. එතකොට මෙයා අපි සාධක වලට කඩා ගත්තාම z ධන 1 වර්ගය එයා බෑ z වර්ගය ධන 4 අපිට කඩා ගන්න පුළුවන් z ඍණ 2යි z ධන 2යි කියලා. හරි. එතකොට මෙයාගේ false තියෙන්නේ ඒ කියන්නේ මේ අර්ථයක් වෙන්නේ නැති ඒවා තියෙන්නේ z සමාන 1යි z සමාන 2යි z සමාන ඍණ 2යි. එතකොට මේ z සමානයි 2යි z ධන 2යි කියන්නේ එයාගේ පව එක එකයි නේද? එයාගේ එක බලයනේ තියෙන්නේ නේද? අපි කියනවා ඒකට simple fold එකක් කියලා. හරි. හැබැයි මේ z ධන 1 ගේ වර්ගයක් තියෙනවනේ. හරිද? ඒකින්ද අපිට මේ fold එකේ order එක දෙකක් කියලා අපි කියනවා. හරි. එතකොට අපි මෙන්න මේ residue හොයන්න ඕනේ දැන්. එක එක fold එකට අදාළ residue හොයන්න ඕනේ. ඒ කියන්නේ z සමානයි ඍණ 1 වෙද්දී residue හොයන්න ඕනේ. z සමාන 2යි වෙද්දී residue හොයන්න ඕනේ. z සමාන ඍණ 2යි වෙද්දි residue හොයන්න ඕනේ. ඉතින් අපි z සමානයි ඍණ z සමානයි ඍණ 1 වෙද්දී residue හොයමු. හරි. z සමාන ඍණ 1 වෙද්දී residue එක හොයන්නේ මේ තියෙන residue එක z සමාන ඍණ 1 දී. මොකද්ද සමීකරණය මේ මෙයානේ limit z යද්දී a ට. හරි z යද්දී a කියන්නේ a කියන්නේ මෙයා දැන් ඍණ 1. එහෙනම් limit z ඍණ 1ට යද්දී හරිද? ඍණ 1ට යද්දී මොකද්ද සමීකරණ තියෙන්නේ මෙතන 1 යට m ඍණ 1. 1 යට m ඍණ 1 කමාරෝපිත. m කියන්නේ අර පව එක හරි පව එක. ඒ කියන්නේ m කිව්වේ මෙතන පව එක 2යිනේ. එහෙනම් m කියන්නේ 2යි. එහෙනම් 2 ඍණ 1 කමාරෝපිත. ඊට පස්සේ සමීකරණේ තිබෙන්නේ මොකද්ද? d යට dz පව එකේ ඉන්නේ පව එක නෙමෙයි මේ ඩෙරිවේටිව් එක හරි. m ඍණ 1 m ඍණ 1යි තියෙන්නේ. ඒ කියන්නේ දැන් m කියන්නේ 2යි. එහෙනම් z ගේ පළවෙනි බලය කියන්නේ dz dl dz කියන එකනාගේ ඒ කියන්නේ එකපාරයි අවකලනය කරනවා. එක තියෙන්නේ හරි. එතකොට මොකද්ද ඊට පස්සේ තිබ්බ සමීකරණේ z ඍණ 1 m වෙනි බලය. වරක් f z නේ. එතකොට z ඍණ 1 කියන්නේ දැන් මෙතන මෙයානේ නේ. හරිද? ඒ කියන්නේ z ධන 1 වාරයක් fz. fz කියන්නේ මෙයා. fz කියන්නේ දැන් මේ මුළු එක්කෙනාම. fz කියන්නේ මෙයාට දීලා තියෙන්නේ. හරි ඒතර ආදේශ කරලා මේ මෙතන මේ එකපාරක් අවකලනය කරන්න ඕන. හරිද? z වලින් අවකලනය කරනවා. z විසින් අවකලනය කරලා මේ ලිමිට් z ඍණ 1ට යවන්න ඕන. ලිමිට් එක හොයන්න ඕන. ලිමිට් එක හොයපුවාම එන්නේ මේ යගේ. එහෙනම් z සමාන ඍණ 1 දී residue එකේ අගේ මෙයා. හරි residue එකේ අගේ යා. ඊට පස්සේ තව පෝල් එකක් තියෙනවානේ. පෝල් දෙකක් තියෙනවා. z සමාන 2යි z සමාන ඍණ 2යි. ඒතකොට ඒවා සිම්පල් පෝල් එකක්. හරිද? ඒ කියන්නේ බලයක් නැහැ. එහෙනම් මේ දෙක සිම්පල් පෝල්. අපි z සමාන 2යි වලදී පෝල් එක හොයමු. මේ residue එක හොයමු. හරිද? අර සමීකරණයටම දාන්න තියෙන දැන්. දැන් m කියන්නේ මොකද්ද? m කියන්නේ 1යි. හරි? m කියන්නේ 1යි. ඒතකොට මෙතන 1 ඍණ 1 නෙන්නේ. 1 ඍණ 1 එක බිංදුව එකම ආරෝපිත 1යි. දැන් මෙතන මෙතන එන්නේ m 1යි. ඒතකොට 1 ඍණ 1 බිංදුවයි. ඒ කියන්නේ ඩෙරිවේටිව් එකක් වෙන්නේ නැහැ. ඩෙරිවේටිව් එකක් එන්නෙත් නැහැ. මෙයා එන්නෙත් නැහැ. ඒතකොට ඒ කියන්නේ සිම්පල් පෝල් එක ගන්න ඇත්තටම සමීකරණය මෙන්න මෙයා මතක තියාගත්තා නම් හරි. z ඒට යද්දී මේ කමාරෝපි දෙකත් අයින් වෙලා යනවනේ. එයා එකක් වෙනවනේ. මෙයාත් එකක් වෙනවා. එහෙනම් z ඍණ a fz මේ ලිමිට් එක හිවුවනම් හරි. ඒ කෙලින්ම ඒ සිම්පල් පෝල් එක රෙසිඩියු එක මෙන්න මේ සමීකරණයෙන් එනවා. හරි. නැත්නම් මෙයාටත් දැම්මත් කවන්න. එතකොට ඒ පෝල් එකේ දැන් ඍණ 1 2යි z සමාන 2යි වෙද්දී එයාගේ මේ වෙන්නේ එතකොට ලිමිට් z දෙකක් z යදි 2යිට
FZ FZ වාරයක් මෙයානේ නේද? FZ මෙයානේ ඉන්නේ සමීකරණ තියෙන මෙයානේ මං කිව්වේ. හරිද? ඒ කියන්නේ FZ දාන්න ඕනේ FZ දාලා එයා වැඩි කරන්න ඕනේ. දෙකක් අයි. හරි. Z ඍණ දෙකක් අයි. අයි පොඩ්ඩක් ඉන්න. හරි එතකොට මේ විදිහට තමයි රෙසිඩියු එක හොයන්නේ. හරි. FZ මෙන්න මේ සමයේ FZ Z ඍණ එකෙන් ගුණ කරන්න ඕනේ. ඒකට තමයි ඒ පෝල් එකේ රෙසිඩියු එක එන්නේ. හරි. Z සමාන 2යි කියන ලිමිට් Z 2යිට යද්දි FZ කියන්නේ මොකද්ද? FZ කියන්නේ මෙයා FZ වතාවක් Z ඍණ A කියන්නේ Z ඍණ 2යි කියන එක. හරි එතකොට සුළු වෙලා මෙයා එන්නේ නේ. හරි එතකොට එයාගේ මේ ලිමිට් එක හොයන්න ඕනේ අපි. ඒ කියන්නේ Z ඍණයට 2යි දාලා සුළු කරපුවම ලිමිට් එක එන්නේ මෙයා. ලිමිට් එක එන්නේ මෙයා. ඒ කියන්නේ Z සමාන 2යි ගේ රෙසිඩියු එක යා. හරි එතකොට ඒ විදිහම මේ ඊගාව පෝල් එකේ එන්නේ මෙයානේ. Z සමාන ඍණ 2යි නේ. Z සමාන ඍණ 2යි තමයි ඊගාව පෝල් එකේ. එතකොට මේ ලිමිට් Z අගයට යද්දී FZ Z ඍණ 2යි. ඒ කියන්නේ Z දාන 2යිනේ. එතකොට යාගේ ලිමිට් එක හොයපුවාම එන්නේ මේ අගේ. හරිද? එතකොට Z සමානයි ඍණ 2යි ගේ රෙසිඩියු එක තමයි මෙතන තියෙන්නේ. හරි. රෙසිඩියු එක. එතකොට මේ එහෙම තමයි රෙසිඩියු හොයන්නේ. හරි. අර සමීකරණේ මතක තියාගන්න. මේ සමීකරණේ මතක තියාගන්න ඕනේ. හරි එතකොට මේ ඊට පස්සේ රෙසිඩියු තියරම් එක කියන්නේ මෙයා හැම වෙලේම මේ ඒ ගණන් තුන එක මේ රෙසිඩියු තියරම් එක අහනවා. හරි. රෙසිඩියු තියරම් එක අහනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ ස්ටේට් රෙසිඩියු තියරම්. ඒක ප්‍රූෆ් එක ඕනේ නැහැ. හැමදාම මේක ස්ටේට් කරන්න එනවා රෙසිඩියු තියරම් එක කියන්නේ මොකද්ද කියලා. රෙසිඩියු තියරම් එක කියන්නේ මේ අය කියන්නේ මේ තියරම් එක මේ දැනගෙන යන්න ඕනේ ලියන්න. හරි. එතකොට ඒ රෙසිඩියු තියරම් එක කියන්නේ FZ is analytical inside and on a simple curve C. හරි. Expect finite number of point ABC. හරි. ඒ කියන්නේ ඒක මේ ඒ විදිහට ලියලා රෙසිඩියු. ඒ කියන්නේ මෙන්න මේ අනුකලනේ මොකක් හරි මෙන්න මේ අනුකලනේ උත්තරේ රෙසිඩියු තියරම් එකකින් කියන්නේ මේ අනුකලනේ උත්තරේ දෙන්නේ 2πi වතාවක් 2πi වතාවක් sum of residue. හරි. ඒ කියන්නේ අපි අර මොකක් හරි ප්‍රශ්නයක් දුන්නොත් රෙසිඩියු ගොඩක් හොයන්න තියෙනවා කියමුකෝ. ඒ රෙසිඩියු හොයපු ගාන එකතු කරලා දාන්න. හරි. එතකොට ඒක තමයි රෙසිඩියු තියරම් එක කියන්නේ. රෙසිඩියු තියරම් එක කියන්නේ ඒක. උදාහරණයක් විදිහට ඒකේ දැන් මේ ඒක මම මේ මෙන්න මේ ගාන හදන්න මෙතන ගානක් නැහැනේ නේද? ඒක මම මෙන්න මේ විදිහට හදන්නම් මේ හරිද? මෙන්න මෙයාගේ මෙන්න මේ අනුකලනේ උත්තරේ අපිට ඇහුවා කියමු හරිද? මෙන්න මේ උත්තරේ කොටින් හරි FZ සමානයි Z ඍණ 2ක් Z Z ඍණ 2ක් Z 2ක් Z වේති Z ධන 1 වර්ගයයි Z වර්ග ධන 4යි. මොකද්ද තිබ්බේ Z ධන 4 Z ධන 4 Z ධන 4 4වෙනි බලය නේ 4වෙනි බලය DZ. මෙන්න මෙහෙම දුන්නොත් දැන් මෙහෙම ඔය ප්‍රශ්නේ එන්නේ මේ විදිහට තමයි කියන්නේ පේපරේ. හරිද? මොකක් හරි එකක් දීලා මේ
රෙසිඩියු තියරම් එක ස්ටේට් කරලා මේ වගේ ගාණක් කරලා. ඒතර මේ මෙන්න මේ වගේ ගාණක් දුන්නොත් අපි කරන්නේ මෙන්න මෙයාගේ කෙලින්ම උත්තරේ සමාන වෙන්නේ හරිද? මෙයාගේ උත්තරේ කෙලින්ම සමාන වෙන්නේ 2 රෙසිඩියු තියරම් එකට අනුව 2 වතාවක් sum of residue 2 වතාවක් sum of residue. ඒතර මෙයා දැන් මෙන්න මෙයා තමයි FZ විදිහට ගන්න. හරිද? ඒතර මෙයාගේ අපි රෙසිඩියු හෙව්වනේ නේද? රෙසිඩියු හෙව්වනේ මෙතන. මෙයාගේ රෙසිඩියු හෙව්වනේ FZ ගේ මොකද්ද මෙතන එක රෙසිඩියු එකක් ආවා ඍණ 14 බෙදීම 25 කියලා. හරි. අනිත් රෙසිඩියු එක ආවා 7යි බෙදීම 25 කියලා. අනිත් එක ඍණ 7යි බෙදීම 25 කියලා. ඒකට ඒවා ඒ රෙසිඩියු තුන එකතු කරලා ලියන්න ඕනේ. ඒ කියන්නේ එකක් මොකක්ද ආවේ? ඍණ 7ක් බෙදීම 25. අනිත් එක මොකක්ද ආවේ? 7 ඍණ i බෙදීම මොකක් හරි ආව නේද? මොකක්ද 5ක් වගේ. හරි. තව රෙසිඩියු එකක් ආවා 14ක් i බෙදීම මොකක් හරි එකක් ආවා නේද? ඒ කියන්නේ රෙසිඩියු තුනක් ආවනේ. ඒ රෙසිඩියු තුන එකතු කරලා 2i ගෙන් වැඩි ගන්නවා. එතකොට ඒ අනුකල්ලයේ උත්තරය වෙන්නේ 2i වතාවක් ඒ රෙසිඩියු එකේ අඩු. හරිද? ඒ ගාන එතකොට ඒක ලේසි. මෙන්න මේකෙන් තමයි ගානක් දාන්නේ. මෙන්න මේ නෝට් එකෙන් තමයි සාමාන්‍ය ගානක් දාන්නේ. ඒකේ ටයිප්ස් තියෙනවා 1 2 3 කියලා. හරි. ඒ කියන්නේ දැන් මෙන්න මේ 6 වෙනි ප්‍රශ්නේ. අර රෙසිඩියු තියරම් එක කියන්නේ මොකද්ද? මේ ස්ටේට් කරනවොත් රෙසිඩියු තියරම් එක කියන්නේ මෙන්න මේ අනුකල්ලයේ අගය වෙන්නේ 2i වතාවක් 2i වතාව මෙතන sum of residue කියලා ලිව්වත් හරි හරි sum of residue කියලා ලිවන හරි ඊට අමතරව ලියන්න ඕනේ FZ කියන එක නේ analytical අර Z ඍණ A වලදී හැර එහෙම කියලා ලිවන හරි හරි ඒක තමයි රෙසිඩියු තියරම් එක. ඒ කියන්නේ මේ අනුකලයේ උත්තරේ වෙන්නේ 2i වතාවක් රෙසිඩියු වල මේ එකතු. එතකොට මෙන්න මේ නෝට් එකේ තියෙන මේ වගේ ගණන් ටික. හරි ඒකේ type 1 කියන්නේ මෙන්න මේක බිඳුවේ ඉඳන් 2π ට ලිමිට් එක තියෙනවා නම් ඒක අපි කියන type 1 කියලා. හරි. බිඳුවේ ඉඳන් 2π ට. එතකොට මෙන්න මේ අනුකලය තමයි හොයන්න කියන්නේ. බිඳුවේ ඉඳන් 2π ට d θ බෙදීම 3 ඍණ 2ක් cos θ ධන sin θ. එයා තමයි හොයන්න තියෙන්නේ. එතකොට අපි මෙයා කරන්නේ මේ θ වෙනුවට. ඒ කියන්නේ cos θ sin θ වෙනුවට අපි z වලින් ආදේශ කරගන්න. හරි. z වලින් ආදේශ කරගන්න. එහෙම ගාණක් දුන්නාම අපි කරන්නේ මේ sin θ cos θ වෙනුවට z වලින් ආදේශ කරනවා. දැන් අපි දන්නවනේ මේ z කියන්නේ ei θ කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ cos θ i sin θ නේද? හරි. cos θ i sin θ කියලා. එතකොට මෙයා එක යට දැම්මොත් හරිද? නේද? z බා කියන එක. කියන්නේ එක යට z දැම්මොත් එන්නේ මෙයා එක යට දාලා මේ ප්‍රතිපදයෙන් ගුණ කරලා බලන්න. එතකොට එන්නේ cos θ ඍණ i sin θ. එතකොට ei θ. ඒ කියන්නේ z කියන්නේ ei θ z by i conjugate එක එන්නේ මෙයා හරි. එයා තමයි මෙතන කියන්නේ. එතකොට මෙයාගේ dz ගත්තොත් z ei θ නේද? එතකොට මෙතන d θ වෙනකොට අපි z ආදේශ කරොත් දැන් d θ වෙනකොට dz උත් ආදේශ ගන්න බෑ. එතකොට මෙතන dz කියන්නේ හරිද? z සමාන ei θ නම් dz කියන්නේ i එකක් ඉස්සරහට එනවා නේද? එතකොට එන්නේ i වතාවක් e i θ d θ නේ. හැබැයි i θ කියන්නේ මොකද්ද? i θ කියන්නේ ආයෙත් z තමයි නේද? එහෙනම් මෙයා ලිව්ව හැකි i වතාවක් z d θ කියලා. එතකොට dz කියන එක සමාන වෙනවා i z d θ කියලා. හරිද? එතනින් අපිට d θ හොයාගෙන මෙතෙන් ආදේශ ගන්න පුළුවන්. එතකොට මෙතන d θ අපි හොයාගත්තොත් එන්නේ d θ සමානයි dz බෙදීම iz කියලා. එතකොට d θ වෙනුවට අපි
d theta වෙනුවට dz බෙදීම iz කියලා අපි ආදේශ කරා. d theta වෙනුවට. මේකේ z වෙනුවට අපි මේ theta වෙනුවට z ආදේශ ගන්න යන්නේ. හරි. d theta වෙනුවට iz d theta හැම වෙලාවෙම මේ ආදේශ ගන්න. හරි. එහෙමනේ ඊට පස්සේ දැන් z වලින් ආදේශ කරද්දි මේ 0 to 2π කියන එක න අපි ක්ලෝස් කර්ව් එකක් කියලා දාන්නේ. එයා අපි අයින් කරලා ඒ වෙනකොට ක්ලෝස් කර්ව් එකක් කියලා දානවා. ඊට පස්සේ මෙතන 3ට මුකුත් ආදේ 3 එහෙම දැම්මා. ඊට පස්සේ දෙවාරයක් cos theta. cos theta කියන එකනත් අපි මේ z වලින් ආදේශ කරගන්නවා. හරි. cos theta කියන එකනත් z වලින් ආදේශ කරගන්නවා. ඒක cos theta හදා ගන්නවා. අපි දන්නනේ cos theta කියන්නේ මෙයා අපි දැනගන්න ඕනේ. කියන්නේ cos theta කියන්නේ ei theta ධන ඍණ ei theta බෙදීම දෙකයි. cos theta කියන්නේ මෙයා. හරි. එතකොට එයාගෙන් අපිට ලියා ගන්න පුළුවන් ei theta කියන්නේ මොකද්ද? ei theta කියන්නේ z නේද? අපි z සමාන ei theta කියන්නේ ගන්න. නේද? z කියන්නේ ei theta නේ. එයාට එනකොට z දැම්මයි. cos theta ලියන්න පුළුවන් ei theta දාන e ඍණ i theta බෙදීම දෙකක් කියලා. ඒ cos වල අර ඩෙෆිනිෂන් එකනේ හරිද? එතකොට මේ ei theta ට z දැම්මයි. e minus i theta අපි කිව්වා z බා කියලා. z බා නැත්නම් 1 යට z හරි. 1 යට z දැම්මයි කියා වෙනවා. බෙදීම දෙක. බෙදීම දෙක. බෙදීම දෙක. එතකොට මෙයාට අපිට ඕන ලියුව හැකි z ධන මේ 1 යට z උඩට ගියාම ඍණ z එනවා නේද? එහෙනම් cos theta වෙනකොට මෙයා ආදේශ කරන්න පුළුවන්. z ධන ඍණ z බෙදීම දෙක කියලා. හරි මේ cos theta වෙනුවට එහෙනම් එයා ආදේශ ගන්න පුළුවන්. දෙවාරයක් cos theta කියන්නේ z ධන z ගේ ඍණ 1 වෙනි බලය බෙදීම දෙක කියලා. ඒ විදිහටම sin thetaත් අපි හදා ගන්න පුළුවන්. දැන් sin theta කියන්නේ මෙයානේ. sin theta කියන්නේ ei theta ඍණ ei theta බෙදීම දෙකක්යි කියන්නේ. හරි. ei theta කියන්නේ z ඍණ i theta කියන්නේ z ගේ ඍණ 1 බෙදීම දෙකක්යි. හරි. ඒකට sin theta තිබ්බද ඕනම තියෙන තැනකට sin theta වෙනකොට එයා ආදේශ ගන්න පුළුවන්. හරි. එතකොට මේ විදිහට තමයි එන්නේ. ඒක දාගෙන සුළු කරපුවාම දැන් අනුකල මෙයාගේ අනුකලයේ වෙනුවට මේ අනුකලයේ හෙවනම් අපි හරි. හරි. අය මෙයා එතකොට අර රෙසිඩියු තියරම් එකේ තියෙන එකක් තියෙන්නේ. හරි. එහෙනම් මේ f z තියෙන්නේ. එතකොට උත්තරේ වෙන්නේ 2πi වතාවක් sum of residue. residue වල එකතු. ඒකට ඉස්සලා අපි residues ටික හොයා ගන්න ඕනේ. residues ටික හොයා ගන්න. එතකොට මෙන්න මෙයාගේ residues කියන්නේ මෙයා බිඳුව වෙන ඒවානේ නේ. බිඳුව වෙන ඒවානේ. එතකොට ඒවා මෙයා තමයි දැන් ෆන්ක්ෂන් එක f z කියලා ගන්න. මෙයා f z කියලා ගන්න. මේ තියෙන එයා f z කියලා අරන් තියෙන්නේ. එතකොට මෙයා f z කියන්නේ මෙයා බිඳුව වෙන ඒවානේ හොයන්න ඕනේ නේද? මේ යට එක්කන බිඳුවට සමාන කරනවා. යට එක්කන බිඳුවට සමාන කරලා එතකොට මෙතන තියෙන්නේ මෙයානේ තියෙන්නේ නේද? මොකක්ද තියෙන්නේ? 1 ඍණ 2යි z වර්ගය ධන 6යි z ඍණ 1 ධන 2යි සමාන බිඳුව. එතකොට ඒකේ z හොයන්න මේක සමගාම ඒ කියන්නේ වර්ග සමීකරණයක් වගේ නේද? x වර්ගය ධන මොකක් හරි සමාන බිඳුව. ඒක එතකොට අර ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ග ඍණ 4ක් a ඊට දාන්නාම එයාගේ මේ සාධක එනවා. ඒක සාධකෙන්නේ 2 ඍණ i 2 ඍණ i බෙදීම 5යි. ඒ කියන්නේ එයා බිඳුවට සමාන කරපුවාම අර මේ දැන් x වර්ගයේ සමීකරණය මොකකට හරි බිඳුවට සමාන කරලාම x වල මේ රූට් එනවා නේද? ඒක වගේ මෙයාගේ රූට්ස් ඇවිල්ලා තියෙනවා. ඒක රූට් 2යි ඍණ 2 ඍණ i 2 ඍණ i බෙදීම 5 කියන එක. එතකොට මේ තමයි රෙසිඩියු මේ ෆෝල්ස් දෙක ඒ දෙන්න. ඒ කියන්නේ ඒ දෙන්නාගේ මෙයාට ආදේශ කරොත් නේ බිඳුව වෙන්නේ. ඒ කියන්නේ ඒ අගයන් දෙකේ තමයි අර්ථ දැක්වෙන්නේ නැත්තේ. එතකොට ඒ ෆෝල්ස් දෙකේ සිම්පල් ෆෝල් දෙකක් තියෙනවා. ඒ කියන්නේ එක බලයයි තියෙන්නේ. එතකොට අර අපි මං කලින් කිව්වා වගේ ඒක රෙසිඩියු එක හොයාගන්න ඕනේ. මේ අගේ මේ දෙකේ රෙසිඩියු එක හොයාගන්න. රෙසිඩියු හොයාගන්න. රෙසිඩියු හොයන්නේ එතකොට මේ
දැන් රෙසිඩියු හොයන්න නිසා තව එකක් කරන්න තියෙනවා. අපි බලනවා දැන් මේ හැම වෙලේම බිඳුවේ ඉඳන් 25 නේ. හැම වෙලේම අපි අඳගන්නේ මේ ගණන් වල අරය එකක් වෙච්ච අරය එකක් වෙන මේ සෙන්ට් එක බිඳුව බිඳුව වෙන වෘත්තයක්. ඒකට ඒ අරය එකක් වෙන වෘත්තය ඇතුලේ මේ දෙන්න තියනවාද කියලා බලන්න ඕනේ. හරි. එයා ඒ වෘත්තය ඇතුලේ තියෙන කට්ටියගේ විතරයි රෙසිඩියු හොයන්නේ. ඔක්කොගෙම රෙසිඩියු හොයන්නේ නැහැ. හරි. ඒ කියන්නේ දෙකරින i කියන එක නා මේ සෙන්ට් එක ඇතුලේ ඉන්නවාද කියලා බලන්න ඕනේ. දෙකරින i කියන එක. දැන් x අක්ෂේ නම් මෙතන දෙක තියෙන්නේ මේ හරිය නේද? දෙක තියෙන්නේ මේ හරියේ. ඍණ i තියෙන්නේ මේ මෙතනනේ. ඒතකොට මේ හරිය තමයි දෙකරින i තියෙන්නේ. එහෙනම් එයා එළියේ තියෙන්නේ. හරි. එයා වෘත්තයෙන් එළියේ. එහෙනම් එයාගේ රෙසිඩියු එක අපි හොයන්නේ නැහැ. ඊට පස්සේ මෙයානේ තියෙන්නේ. ඒ කියන්නේ දෙක බෙදීම i ගේ බෙදීම පහනේ. එහෙනම් එයා ඇතුලේ ඉන්නවා. හරි. එයා ඇතුලේ ඉන්නවා. මොකද දෙක බෙදීම පහ කියන්නේ මේ හරියාගයක්. ඍණ i බෙදීම පහ කියන්නේ මේ හරියාගයක්. එතකොට ඒ වැලියු එක මේ වෘත්තය ඇතුලේ ඉන්නවා. එතකොට එයාගේ රෙසිඩියු එක අපි හොයන්න ඕනේ. හරි. හරි. එතකොට ඒ මම අයිත් මුල ගෙනන් කිව්වොත් මේ ගණන් කොහොමද මේ හරි නේ? ඒ ටික තේරෙනව නේද? හරි. එතකොට මේ ගණන් වල කරන්නේ මේ sin theta cos theta වෙනුවට අපි z වලින් ආදේශ කරන එක. හරි. ඒතකොට sin theta හැම වෙලේම මෙයා හදා ගන්න බැරි නම් මතක තියාගෙන ගියත් හරි කමන්නේ. sin theta කියන්නේ මෙයා. හැම වෙලේම cos theta කියන්නේ මෙයා. theta වෙනුවට අපි d theta වෙනුවට dz බෙදීම iz කියලා ආදේශ ගන්න හැම වෙලේම. හරි. එතකොට මේ විදිහට මේ දීලා තියෙන එක න අපි z වලින් මේ ආදේශ කරගන්න ඕනේ. z වලින් ආදේශ කරලා එන්නේ මෙයානේ. z වලින් ආදේශ කරපුවාම මේ ගාන එන්නේ. මේ ගාන එන්නේ. එතකොට මේ ඒ ගාන ආවට පස්සේ අපි කරන්නේ මේ යට එක්කන බිඳුවට සමාන කරනවා. ඒ කියන්නේ මේ ෆන්ක්ෂන් එක අර්ථ දැක්වෙන්නේ නැති. ඒ කියන්නේ මේ මුළු ෆන්ක්ෂන් එක අපි fz කියන්නේ එයා ඇනලිටික් වෙන්නේ නැති. ඒ කියන්නේ අර්ථ දැක්වෙන්නේ නැති පොයින්ට්ස් හොයන්න නම් අපි මේ යට එක්කන බිඳුවට සමාන කරලා අපි එයාගේ මේ හොයාගන්න ඕනේ මේ රූට්ස් හොයාගන්න ඕනේ. හරි. මෙයාගේ රූට් හොයාගන්න ඕනේ. ඒක රූට් දෙකක් එනවා. රූට් දෙකක් ආවනේ. සමහර ඒවාට තුනක් එනවා. සමහර ඒවාට හතරක් එන්න පුළුවන්. හරි. එතකොට මේ ඒ රූට්ස් ගාන ආවට පස්සේ අපි කරන්නේ මේ අරේ එකක් වෙන වෘත්තයක් ඇඳගන්න. ඒ වෘත්තය ඇතුලේ මේ රූට්ස් වලින් කවුද ඉන්නේ කියලා බලාගන්න. කවුද ඉන්නේ කියලා හොයාගන්න. දැන් රූට්ස් දෙකක් තියෙනවා. දෙකරින i කියන්නේ වෘත්තයෙන් එළියේ ඉන්නේ. එහෙනම් එයා අපිට වැඩක් නැහැ. හරිද? මෙයා ඇතුලේ ඉන්නේ. එහෙනම් මෙයා තමයි වැඩක් වෙන්නේ. මෙයා තමයි ඇතුලේ ඉන්න එකම මේ රූට් එක. එහෙනම් මෙයාට අදාළ අපි රෙසිඩියු එක හොයාගන්න ඕනේ. අපි රෙසිඩියු වෙන සමීකරණය මතකයි නේද? මම කිව්වේ දැන් රෙසිඩියු හොයන්නේ මෙන්න මේ පොයින්ට් එකේදී. z සමානයි දෙක ඍණ i බෙදීම 5යිද රෙසිඩියු එක වෙන ලිමිට් z යද්දී ඒ පොයින්ට් එකට z ඍණ ඒ දැන් අපි අර ඒ වලදී රෙසිඩියු එක හොයනවා නම් මම කියන්නේ ලිමිට් z යද්දී ඒට සිම්පල් පෝල් එකක් නම් මේ විදිහටනේ අපි රෙසිඩියු එක ගන්න fz z ඍණයේදී මේ විදිහට තමයි අපි රෙසිඩියු එක හොයන්නේ fz z ඍණය. එතකොට මේ තියෙන්නේ z ඍණ a කියලා මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ fz එක. fz කියන්නේ මෙයානේ අපි ගත්තේ fz කියලා. අනුකලනය කරන්න තියෙන එක. හරිද? ඒකට ආදේශ කළා මේ ලිමිට් එකේ අගය හොයාගන්න. ලිමිට් එකේ අගය හොයපුවාම 1 යට 2යි කියලා එන්නේ. ලිමිට් එක හොයපුවාම 1 යට 2යි එන්නේ. ඒතකොට දැන් මේ අනුකලනයේ උත්තරේ වෙන්නේ හරිද? ඒ අනුකලයේ උත්තරේ වෙන්නේ රෙසිඩියු තියරම් එකෙන් රෙසිඩියු තියරම් එක ගන්න මේ අනුකලනයේ උත්තරේ වෙන්නේ 2πi වතාවක් sum of residue. හැබැයි රෙසිඩියු දැන් අපි 1යි හොයන්න දෙන්නේ. එහෙනම් ඒ රෙසිඩියු එක විතරයි ඇප්ලයි කරන්න වෙන්නේ. එහෙනම් 2πi වතාවක් අපි හොයපු රෙසිඩියු එක වෙන්නේ මේ මොකක්ද ආවේ 1 යට 2යි. එහෙනම් උත්තරේ එන්නේ 5. එහෙනම් ඒ අපිට මේ මුලින් දීලා තිබු ගාන වෙන්නේ මේ එයාට උත්තරේ වෙන්නේ මොකද්ද? එයාගේ උත්තරේ මේ 5. හරිද? ඒ වගේ ඒවා තමයි මේ ඒ කියන්නේ එක ප්‍රශ්නයක් වෙන්නේ යා. මේ තියෙන දැන් මේ දෙවෙනි ප්‍රශ්නේ වෙන්නේ මේ මෙයානේ දැන්
ඊටත් වැඩි ලේසියි. දීලා තිබ්බ එකටත් වැඩි ලේසියිනේ මේ ගානේ. මේ ගාන දීලා තිබ්බ එකටත් වැඩි ලේසියි. ඒතකොට අපි ඉස්සෙල්ලා කරන්නේ මම මෙතන හදන්නම් මේ මෙයා වෙනුවට θ වෙනුවට අපි ආදේශ කරනවා z වලින්. 0.25 අයින් කරා c දැම්මා. හරිද? ක්ලෝස් කර්ව් එකක්. උඩ cos θ තියෙනවනේ නේද? cos θ වෙනුවට මොකද්ද මම ආදේශ කරන්න කිව්වේ? cos θ වෙනුවට ආදේශ කරන්න කිව්වේ මේ මෙයා හැම වෙලාවෙම cos θ වෙනුවට ආදේශ කරන්නේ z ධන z ඍණ එක බෙදීම 2. හරි. මෙයා cos θ වෙන මම දෙවෙනි ගාන හදන්නේ. cos θ වෙනුවට ආදේශ කරන්නේ z ධන z ගේ ඍණ 1 වෙනි බලය බෙදීම 2. හරි. බෙදීම 5 ධන 4ක් cos θ නේ තියෙන්නේ. cos θ නේ තියෙන්නේ. එහෙනම් ආයෙත් එන්නේ මොකක්ද? ආයෙත් මේකම නේද? බෙදීම 2යි. හරිද? cos θ වෙනකොට එයා ආදේශ කරා. ඊට පස්සේ එයා ආදේශ කරාට පස්සේ ඊට පස්සේ තියෙන d θ නේ. d θ ට මොකක්ද ආදේශ කරන්නේ? d θ ට ආදේශ කරන්නේ z dz බෙදීම iz කියන එක. d dz බෙදීම iz කියලා. හරිද? මෙයා තමයි පළවෙනි පියවර. ඒ කියන්නේ θ වලින් තියෙන එකන අපි z වලින් ලියා ගන්නවා. හරි. ඊට පස්සේ කරන්නේ මෙයා සුළු කර ගන්න ඕනේ. මෙයා සුළු කර ගන්න ඕනේ. සුළු කරගත්තාම මේ මං හිතන්නම්කො මෙහෙම එකක් එනවා කියලා. මේකේ ආන්සර්ස් තියෙනව නේද? ආන්සර්ස් දෙනවා හරි. දෙවෙනි එක. මෙයානේ නේද? මෙයානේ. එතකොට මේ අපි අර ආදේශ කරලා සුළු කරගත්තාම මෙන්න මේ විදිහට එන්නේ. මෙන්න මේ විදිහට එන්නේ. හරි. එතකොට දැන් බලන්න ඕනේ මෙයා බිඳුවට සමාන කරන්න ඕනේ. යටට එන එක 2ක් z වර්ගය ධන 5ක් z ධන 2 වාරයක් z නෙන්නේ නේද? ඒ කියන්නේ යා බිඳුවට සමාන කරපුවාම එන්නේ මෙතන එළියෙන් z එකක් තියෙනවා එහෙනම් z සමාන බිඳුවයි. ඒකට 2ක් z වර්ගය ධන 5ක් z ධන 2 බිඳුවට සමාන කරපුවාම එන්නේ z සමාන ඍණ භාගයයි z සමාන 2යි. හරිද? එතකොට ඒකේ මේ ෆෝල්ස් 3ක් තියෙනවා. ෆෝල් 3ක් තියෙනවා. හරි. ඔක්කොම සිම්පල් ෆෝල් තියෙන. එතකොට අපි බලන්න ඕනේ මේ වෘත්තයක් ඇඳ ගන්න. වෘත්තයක් ඇඳලා අරේ එකක් වෙන වෘත්තයක්. අර වේ එකක් වෙන මේ සෙන්ටර් එක බිඳුව වෙච්ච මේ වෘත්තයක් ඇඳලා එයාගේ ඇතුලේ ඉන්නේ කවුද කියලා බලන්න. දැන් බිඳුව ගත්තාම බිඳුව ඇතුලේ ඉන්නේ. හරි. බිඳුව ඇතුලේ ඉන්නේ. එහෙනම් එයාගේ රෙසිඩියු එක අපි හොයා ගන්න ඕනේ. බිඳුව ඇතුලේ ඉන්නේ. හරි. ඒකට ඊට පස්සේ බලන්න ඕනේ z සමාන 2. z සමාන 2 කියන එක එළියේ ඉන්නේ. හරි. මේක මොකද මෙයාගේ අර එකයි එහෙනම් එයා අපිට වැඩක් නැහැ. හරි. z සමාන ඍණ භාග කියන එක නම් මේ හරියනේ ඉන්නේ නේද? මෙතන. ඍණ එකට යනවනේ වෘත්තය එහෙනම්. එයත් ඇතුලේ ඉන්නේ. එහෙනම් එයත් අපිට ඕනේ. හරි. එහෙනම් මේ වෘත්තය ඇතුලේ ඉන්න එක නාගේ රෙසිඩියු දෙක තමයි එහෙනම් අපි හොයන්න තියෙන්නේ. හරි. එහෙනම් අපි රෙසිඩියු එක හොයනවා ඉස්සෙල්ලා z සමාන ඍණ භාගය වෙයි. හරි. ඒක කොහොමද වෙන්නේ? ලිමිට් z යද්දි භාගෙට z ඍණ a f z නේ. හරි. z ඍණ a කියන්නේ දැන් මෙයා මේ z ඍණ a. ඒ කියන්නේ z ඍණ a කියන්නේ දැන් a කියන්නේ ඍණ භාගෙින්ද z ධන භාගයේ f z. f z කියන්නේ මොකද්ද? f z කියන්නේ අපි මේ සුළු කරලා ආපු එක. හරි. එයා තමයි f z කියන්නේ. ඒතකොට මේ ලිමිට් එක අපි හොයා ගන්න ඕනේ. ලිමිට් එක හොයපුවාම මේවා මෙතන තියෙන ඍණ 5 බෙදීම 10 එන්නේ. හරි. ඍණ 5 බෙදීම 10 හරි. මෙතන 6 හරි මොකක් හරි කියන්නේ. ඊට පස්සේ එක රෙසිඩියු එකක් හරි ඒවා. ඒතකොට අපි z සමාන 2 දී රෙසිඩියු එක හොයන්නේ නැහැ. මොකද එයා වෘත්තයෙන් එළියෙන් ඉන්නේ නා. z සමාන බිඳුවේදී රෙසිඩියු එක හොයන්න ඕනේ. හරි. z සමාන බිඳුවේදී රෙසිඩියු එක කොහොමද හොයන්නේ? z සමාන බිඳුවේදී රෙසිඩියු එක ඒක මෙතන හොයලා නැද්ද? ඒක එතන හොයලා නැහැ. ඒක හොයන්න ඕනේ නේද? හරි. බිඳුව වෙච්චාම රෙසිඩියු එක හොයන්න ඕනේ. z සමාන බිඳුව. එයා එන්නේ කොහොමද? රෙසිඩියු එක වෙන්නේ
රෙසිඩියු එක z සමාන බිංදුව වෙච්චාම රෙසිඩියු එක. එයා කොහොමද දෙන්නේ රෙසිඩියු එක z සමාන බිංදුවේදී ලිමිට් z යද්දි බිංදුවට z යද්දි බිංදුවට z ඍණ a වතාවක්. ඒ කියන්නේ දැන් බිංදුවනේ. ඒ කියන්නේ z ඍණ බිංදුව වතාවක් fz. fz කියන්නේ මොකද්ද? fz කියන්නේ මෙයානේ. හරිද? fz කියන්නේ 1 ධන z වර්ගයේ බෙදීම 2ක් z වර්ගය ධන 5ක් z ධන 2නේ. z වර්ගයේ ධන 5ක් z ධන මොකක් හරිනේ තිබ්බේ. මොකද්ද 2ද 2 එළියෙන් තිබ්බා z එක. එතකොට z ඍණ බිංදුව කියන්නේ z මයි. එතකොට මේ z ඒ z කැපෙනවා. දැන් ලිමිට් එක z බිංදුවට යවපුවම මොකද වෙන්නේ? මෙතන 1යි යට එන්නේ භාගයයි. එතකොට යට එන්නේ 2යි නේ. එතකොට උඩ 1යි යට 2යි කියන්නේ ඒ රෙසිඩියු ලිමිට් එක හොයපුවම එන්නේ භාගය. හරි. නෑ මේ දෙනට අදාළ අපි රෙසිඩියු දෙක හොයාගත්තා. හරි. එතකොට දැන් අනුකල්ලේ උත්තරය අපිට කෙලින්ම ලියා ගන්න පුළුවන් රෙසිඩියු තියරම් එකේ මොකද්ද? 2πi වතාවක් 2πi වතාවක් sum of residue නේද? එහෙනම් රෙසිඩියු දෙකක් තිබ්බේ එකක් තමයි බිංදුවේදී භාගයයි. එහෙනම් භාගය ධන අනිත් රෙසිඩියු එක මොකක්ද ආවේ? ඍණ 5 බෙදීම 6. ඒ දෙන එකතු කරලා ලියන්න. හරි එච්චරයි මේ ප්‍රශ්නේ. ඒ එහෙම තාම කරන්නේ. එතකොට මෙතන 2i කියලා එකක් තියෙන්නේ අර මේ මෙන්න ඒ කියන්නේ මෙයා මෙතනින් 2i කියarang ඒක පස්සේ ආදේශ කරලා තියෙන එකකින්. මෙයා fz කියලා තියෙන්නේ. මෙයාත් එක්කම fz ගත්තා නම් මෙතන 2i වලින් බෙදන්න ඕනේ. හරිනේ ඒ ගාන මම හිතනවා මේ තේරුණා නේද? ඒක ඒ වගේ ගානක් ඉතින් අනිවාර්යෙන් එනවා. ඒ කියන්නේ හැම අවුරුද්දෙම ඒ ගානක් දෙනවා. මේක දැන් අනිත් පේපරේ. හරි. මේක අනිත් පේපරේනේ. ඒතර මේකෙත් ඒ වගේ ගානක් මේ තියෙන්නේ. මේක කොහොමද හදන්නේ? එතකොට මෙතන c දැම්මා. හරිද? c දැම්මා. ඊට පස්සේ 4ක් d θ වෙනකොට මොකද්ද දාන්නේ? dz බෙදීම i වතාවක් z කියලා ආදේශ කරන්නේ d θ වෙනකොට. එහෙනම් ඊට පස්සේ 4 ඍණ 4ක් cos θ වෙනකොට මොකක්ද ආදේශ කරන්නේ? cos θ වෙනකොට ආදේශ කරන්නේ z ධන z ගේ ඍණ 1 වෙනි බලයේ බෙදීම 2යි. තව ධන එකකුත් තියෙනවා. හරි මෙයා සුළු කරගන්නවා. මෙයා සුළු කරගත්තාම හරි සුළු කරගත්තාම මේකේ උත්තරය ඇතින් නේද? සුළු කරගත්තාම එන්නේ මෙන්න මේ විදිහට. හරි මෙයානේ ප්‍රශ්නේ. හරිද? එතකොට මේ z අර d θ මේ ආදේශ කරලා cos θ ඒ ආදේශ කරපුවාම එන්නේ මේ විදිහ එකක්. මේ විදිහ එකක්. එතකොට මේ යට එකන බිඳුවට සමාන කරපුවාම එන්නේ z යට තියෙන දැන් 2 ඍණ z ඍණ 1යි z 2 ඍණ z නේ බිඳුවට සමාන කරපුවාම එන්නේ z සමාන භාගයයි z සමාන 2යි. හරි z සමාන 2යි නේ. z සමාන භාගයයි z සමාන 2යි. නෑ මේ දෙන්න තමයි false දෙක. ඊට පස්සේ අපි මොකද කරන්නේ? වෘත්තයක් ඇඳ ගන්න. වෘත්තයක් ඇඳගෙන බලනවා මේ දෙන්නගෙන් කවුද ඇතුලේ ඉන්නේ කියලා. අර එකක් වෙච්ච වෘත්තයක් ඇඳගන්න. එතකොට z සමාන 2 කියන එක නේ එළියේ ඉන්නේ. හරි. නෑ එයා වැඩක් නෑ අපිට. නෑ z සමාන භාගය කියන එක තමයි ඕනේ. එයාගේ රෙසිඩියු එක හොයනවා. එයාගේ රෙසිඩියු එක හොයන්නේ කොහොමද අපි? ලිමිට් z යද්දි භාගෙට z යද්දි භාගෙට z ඍණ a කියන්නේ z ඍණ භාගය fz. fz කියන්නේ මොකද්ද? හරි. මෙයාලා දැන් fz කියලා අරන් තියෙන්නේ මේ මෙන්න මේ කෑල්ල. 4ක්යි එළියට අරන්. හරි. මෙයාත් එක්කම එළිය 4ක්යි දානවා නම් පැටලෙන්නේ නැහැ. එහෙම වුණොත් පස්සේ මෙයාගෙන් ಗುಣ ගන්න ඕනේ නේද උත්තරේ. හරි. ඒතකොට මෙතන fz ආදේශ කරලා ලිමිට් එක හොයාගන්න. ලිමිට් එක හොයපුවාම එන්නේ 1/3යිලු. හරි. ඒ කියන්නේ රෙසිඩියු එක 1/3යි. එතකොට දැන් ඒ අනුකල්ලි උත්තරේ මොකද්ද? රෙසිඩියු තියරම් එකට අනුව අනුකල්ලි උත්තරේ සමානයි 2πi වතාවක් sum of residue නේද? රෙසිඩියු එකයි තියෙන්නේ. මොකද්ද? 1/3 විතර.
එහෙනම් එයා තමයි උත්තරේ. අර එපිසෝඩ් කියලා ගත්තේ යා මේ කොටසනේ 4ක්යි එළියට අරන් එහෙනම් එයාත් වැඩි කරන්න ඕනේ. 4 බෙදීමයි. හරි ඒ වගේ ගානක් එකෙන් අනිවාර්යෙන් ඉන්නවා කොහොමද? හරිද? ඒක තේරුණාද? තේරුණාද මේ අමාශයන් තේරුණාද? ඒක නම් පොඩ්ඩ අවුල් තියෙනවා. ඔය බලුවම තේරෙයි බං. අවුලක් නැහැ. මේක රෙකෝඩ් එක බලලා නැහැ. ඒකේදී අර මේ ඒ කියන්නේ පොඩි දෙයක් තියෙන්නේ මේ ඉස්සෙල්ලාම ගන්න ඉතින් මේ තීටා තියෙන ඒවා ඉසඩ් වලින් ආදේශ කරගන්න තියෙනවා. ඉසඩ් වලින් ආදේශ කරගත්තා. ඒකට මොකක් හරි එනවනේ. මොකක් හරි මේ ෆන්ක්ෂන් එකක් එනවා මොකක් හරි. මේවා. ඒ කියන්නේ d තීටාට හැම වෙලේම dz බෙදීම දෙකක් මේ iz මයි ආදේශ ගන්න d තීටාට. හරි. cos තීටාට ආදේශ ගන්න z ධන z ඍණ එක්වෙනි බලයේ බෙදීම දෙක කියලා. sin තීටා આવොත් මෙතන ඍණ කියලා ආදේශ ගන්න. ඒ sin තීටා ආදේශ කරන එකයි cos තීටා ආදේශ කරන එකයි මතක තියාගත්තම හරියට. හදලා ගන්න බැයි නේද? හරි ඊට පස්සේ මේ එන එක්කෙනාගේ ඒ කියන්නේ යට තියෙන එක්කෙනාගේ අපි බිඳුවට සමාන කරලා රූට් හොයනවා. ඒ කියන්නේ එතන බිඳුවට සමාන කරලා රූට් වෙනවා කියන්නේ අර්ථ දැක්කේ නැති දෙන්නේ. හරිද? ඒකට ඒවා false ඒවට කියන්නේ false නේ. එතකොට මේ ඒවට අපි අර ඊට පස්සේ කරන්නේ වෘත්තයක් ඇඳගන්න. වෘත්තයක් ඇඳගෙන ඒ අපි හොයාගත්තු false වලින් කවුද ඇතුළේ ඉන්නේ කියලා බලා ගන්න. ඒතර ඇතුළේ ඉන්න කට්ටිය විතරක් අපි residues හොයන්න දෙන්නේ. ඇතුළේ ඉන්න එළියේ ඉන්න කට්ටිය වැඩක් නැහැ. එළියේ ඉන්න කට්ටිය මේ ගන්න නැහැ. හරි. ඒකට මේ අනුකල්ලයේ උත්තරේ වෙන්නේ අන්තිමේට 2πi වතාවක් 2πi වතාවක් sum of residue. අපි residue දෙකක් හෙවුවනම් ඒ residue දෙකේ එකතුව තමයි මේ උත්තරේට. හරිද? මේ ඊට පස්සේ මේ ඒක type 1 එක. හරිද? එතකොට තව type මේක type 2 එක. type 2 එකෙන් මේ දෙකම හැදලා. හරිද? ඒක මේ හෙට දිහාට කරපොත් දැන් පොඩ මහසියයි නේ. එහෙම කරමු නේද?